අයිබෝන් චාලක රසායනයේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක ඉන්නේ මේක බලන්න කලින් බැරි නැති කෙනෙක් ඉන්නවා නම් පළවෙනි වීඩියෝ එක බලන්න. එතකොට මම කතා කරා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට ප්‍රතික්‍රියාවල සාන්ද්‍රණය බලපාන විදිය පෙළ කියලා අලුත් දෙයක් ඉගෙනුවා එතනදී. ඊට පස්සේ පෙළ හොයන්නේ කොහොමද ගණන් කීපයක් හැදුවා. ඒවත් එක්ක කතා කරා මේ. එතකොට අද ඒකත් එක්ක සම්බන්ධයි පාඩම. අදත් ගානක් හදනවා මේ පහුගිය ප්‍රශ්න පත්‍රයක ලැබුණු. එතකොට මේ මූලික ප්‍රතික්‍රියා කියලා જાතියක් තියෙනවා. ඒවත් එක්ක තමයි අද කොටස යන්නේ. රයිට්. පොඩ්ඩක් මතක කරගමු. එතකොට පෙළ කිව්වේ මොකද්ද? ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය. හරි? ඒ ප්‍රතික්‍රියාවට සහභාගී වන ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණයේ කිසියම් බලයකට සමානුපාතිකයි. අනේ බලය තමයි පෙළ කියලා කිව්වේ. හරි? එතකොට මේ මම නිකන් උදාහරණයක් මතක් කරන්න ආයෙ පාර පොඩ්ඩක්. මොකද අද දිගටම මේක යන්නේ පෙළ කියන කතන්දරෙත් එක්ක. එතකොට දැන් උදාහරණයක් ගමු නිකන් සංකේත වලින්. ඉදානම් නෝම ප්‍රතික්‍රියාවක් තියෙනවා. හරිද? ඒතර පෙළ තියෙන්නේ ප්‍රතික්‍රියක වලටනේ වම් පැත්තේ කට්ටියට. එතකොට මේකට ශීඝ්‍රතා ප්‍රකාශනය කියලා මතක් කරගන්න. ඒතර සංකේතයක් ගන්න වෙනෝනේ. අපි දුත් එහෙම ඒහි පෙළ කියන්නේ ඒකට සාපේක්ෂව පෙළ අපි ගමු x කියලා. හරි? a වලට සාපේක්ෂව පෙළ මම ගන්නවා x කියලා. b වලට සාපේක්ෂව පෙළ මම ගන්නවා y කියලා. හරි? සාපේක්ෂව පෙළ කියන්න පුළුවන් නැත්නම් අනුපාතයෙන් පෙළ කියන්න පුළුවන්. මේ ආශ්‍රිතව පෙළ. හරිද? එතකොට මොකද්ද පෙළ කියන්නේ? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අනුලෝම සමානුපාතිකයි. මෙන්න මේ a ගේ සාන්ද්‍රණය කිසියම් බලයකට ඒ බලය මම ගත්තේ x කියලා. දැන් පෙළ කියන්නේ. හරිද? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව අනුලෝම සමානුපාතිකයි. b ගේ සාන්ද්‍රණය කිසියම් බලයකට ඒ බලය මම y කියලා ගත්තා. හරි? එතකොට සමස්ත ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව කියන්නේ පොදුවේ ශීඝ්‍රතාව සමානුපාතිකයි. a ගේ සාන්ද්‍රණය x වාරයක් b ගේ සාන්ද්‍රණය y කියලා ගන්න පුළුවන්. සමානුපාතික ලක්ෂණ අයින් කරා මොකද්ද? නියතයක් දාලා සිම්පල් k කියලා ඒකට කිව්වා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව නියතයි කියලා. හරි? එතකොට මම මේ ටික කලින් වීඩියෝ බොහොම හිමීට පැහැදිලිව කියලා දුන්නා. කිව්ව මම අද ඒ සම්පූර්ණ විස්තරය කරන්නේ නැහැ. එතකොට මේකට අපිට කිව්වොත් එහෙම මෙම ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා ප්‍රකාශනය ලියන්න. එතකොට නිකම් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතා ප්‍රකාශනය ලියන්න කියලා ඔයාලට කිව්වොත් ඉතින් ඔයා දෙයක් දැනගන්න ඕනේ. ඔයා ලියනනේ උඩින් හැදින්වීම කරන්න. එක එක්කිනාට සාපේක්ෂව පෙළ කරන සංකේත මොනවද? x y z a b ද මොකද්ද කියලා සංකේත ගන්න. හරිද? එතකොට මතකනේ වම් පැත්තේ ඉන්න එක්කිනා නම් පෙළවල් එකයි. වම් පැත්තේ දෙන්නෙක් නම් පෙළ දෙකක් පෙළවල් ಜಾති දෙකක් තියෙනවා. ಜಾති තුනක් නම් පෙළවල් ಜಾති තුන විදිහට ගන්න පුළුවන්. වම් පැත්තේ ඉන්න හැමෝටම සාපේක්ෂව පෙළ. හරිද? මොකද්ද සමස්ත පෙළ කියන්නේ? ඒ මුළු පෙළවල එකතු වෙලා මෙතන x තමයි නේ. කියන්නේ ඔක්කොගෙම එක් එක් ප්‍රතික්‍රියකයට සාපේක්ෂව පෙළ තියෙනවානේ. ඒ පෙළ සියල්ලම එකතු කරාම කියනවා සමස්ත පෙළ කියලා. මේක නේද සමස්ත පෙළ x තමයි කියලා ගන්න පුළුවන්. හරිද? එතන මතක කරගන්න ශීඝ්‍රතා ප්‍රකාශනය r නේ රියැක්ෂන් රේට් එක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව r එකට සමානයි. ඔය සමානුපාතිකයි. හරිද? a ගේ සාන්ද්‍රණය x බලයට b ගේ සාන්ද්‍රණය y බලයට. එතකොට දෙපාරක් ලියලා කියන්න පුළුවන්. එකපාරම ලියන්න පුළුවන් කිලිම r සමානුපාතිකයි a ගේ x r සමානුපාතිකයි b ගේ y. එහෙනම් සමස්ත වශයෙන් r සමානුපාතිකයි x ආරය b ගේ y. හරිද? අර භෞතික අවස්ථාව දැන් මේ ෆිසිකල් කෙමිස්ට්‍රි පාඩමේදී භෞතික අවස්ථාව දාන්න ඕන හින්දා. හරි. එතකොට මේක එක සැරේම සමානුපාතික අයින් කරලා ඉවත් ප්‍රශ්නයක් නෑ. මොකද දන්නවනේ සමානුපාතික අයින් කරන්න පුළුවන් සමානලක්ෂණ කියන්නේ නෙත් දාන්න. එතකොට එක සැරේම වල මොනම කිසි ප්‍රශ්නයක් නෑ. එහෙනම් r සමානයි සිම්පල් k වාරයක් a ගෑස් සාන්ද්‍රණය x b ගෑස් සාන්ද්‍රණය y. හරි? ඒ සිම්පල් k කිව්වේ මොකද්ද? ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව නියතය. හරි? කලින් පාඩේ සාරාංශයක් කරේ. කලින් වීඩියෝ එකේ. එතකොට මේ දැන් මෙන්න මේ පෙළයි xy කියන්නේ පෙළනේ. ඒ පෙළයි මේ තුලිත ඉලක්කමයි අතර සම්බන්ධයක් තියෙනවද? අනේක හොඳට දැනගන්න ඕනේ. එතන ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක කියන්නේ තුලිත කරපු ඉලක්කම් තියෙනවනේ. 2යි a ඉඳලා මෙතන 2. මෙතන 1යි b ඉඳලා මෙතන 1. අන්නේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක. කියන්නේ තුලිත සමීකරණේ ප්‍රතික්‍රියා විස්තරයන් තියෙන මේ ඉලක්කම. ඒකයි පෙළයි අතර සම්බන්ධයක් තියෙනවද? ඔව් එහෙම සම්බන්ධයක් බොහෝ විට නැහැ. ඒ කියන්නේ දැන් මෙතන 2යි a නිසා a ගේ පෙළ 2යි 1යි b නිසා a b ගේ පෙළ 1යි කියලා සම්බන්ධයක් බොහෝ විට නැහැ. එහෙම සම්බන්ධයක් තියෙන්නේ එකම අවස්ථාවවල විතරයි. එතකොට ඒකට නමක් කියනවා මූලික ප්‍රතික්‍රියා. හරි? මූලික ප්‍රතික්‍රියා නැත්නම් තව නමක් කියනකොට තනි පියවර ප්‍රතික්‍රියා කියලා. ඔය දෙකම පාවිච්චි වෙනවා. ගොඩාක් පාවිච්චි වෙනවා තමයි මූලික ප්‍රතික්‍රියා කියන්නේ. මූලික ප්‍රතික්‍රියාව. හරි?
මේකෙන් නම් යමක් තේරෙනවා නේ. තනි පියවර ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකද්ද? එක පියවරක් ඔස්සේ සිදුවන ප්‍රතික්‍රියාව. හරිද? එතකොට මූලික ප්‍රතික්‍රියාව කියලා කියන්නේ මේ වචනේ වල තේරෙනවා තනි පියවරක් ඔස්සේ සිදුවන ප්‍රතික්‍රියාව. දැන් ගොඩක් කට්ටිය බලයි ඉතින් ඕනම ප්‍රතික්‍රියාවක් එකපාරට වෙනව නේද කියලා. අපි එහෙම හිතුවට එකපාරටම ප්‍රතික්‍රියාවක් බොහෝ ඒවා සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි එකපාරට හිතුණාට දෙන්නේ කලවම් කරාම දැන් උදාහරණයක් ගත්තොත් හරි හිතන්න ෆෙරස් එක්ක පර්මැංගනේට් ආම්ලික මාධ්‍ය. හරි ලැබෙන Mn2+ ෆෙරික් එහෙම ප්‍රතික්‍රියාවක් එකපාරට හිතනවනේ. එහෙම හිතුවට හැම ප්‍රතික්‍රියාවම එකපාරට වෙන්නේ නැහැ. හරි ගොඩක් ප්‍රතික්‍රියා අපි එකපාරට ලියුවට තුලිත කරලා ලියුවට අපි ඕන එක එකපාරටම ලියනවනේ. හරි රෙඩොක්ස් වල අපි දැන් ඩයික්‍රොමේට් එක්ක ෆෙරස් ලියනවා. කීක ප්‍රතික්‍රියාවක් ලියනවනේ. ආම්ලික මාධ්‍ය වාෂ්පික මාධ්‍ය කීක ප්‍රතික්‍රියා ලියනවා. හරි හැබැයි එහෙම ලිව්වට ගොඩක් ප්‍රතික්‍රියා එහෙම අපි එකපාරට ලිව්වා වුණාට තනි පියවරකින් සිද්ධ වෙන්නේ නැහැ. අතරමැදි ස්ටෙප් කියන්නේ අතරමැදි අධ්‍යයන කීපයක් කරනවා තමයි සිද්ධ වෙන්නේ. ඕගනිකල එහෙමත් මේ හම්බෙනවා. සමහර ප්‍රතික්‍රියා අපි දැන් එකපාරට ලියලා පෙන්වුවට ඵලය හරිද? ඒක වෙන්නේ පියවර කීපයක් ඔස්සේ. ඒකට කියන යාන්ත්‍රණය කියලා කියන්නේ ප්‍රතික්‍රියා වෙන විදිය. හරි? එතකොට මේ මූලික ප්‍රතික්‍රියා නැත්තේ නැහැ. හැබැයි අපි ලියන ප්‍රතික්‍රියා බහුතරයක් ගත්තොත් මූලික ප්‍රතික්‍රියා නෙමෙයි. ඒකින ගොඩක් වෙලාවට පෙළයි මේ තුලිත ඉලක්කම අතර සම්බන්ධයක් නැහැ. හරිද? හැබැයි මූලික ප්‍රතික්‍රියාව කියලා කිව්වොත් පෙළ හොයන්න දෙයක් නැහැ. එහෙම සංකේත නම් පෙළ හොයන්න දෙයක් නැහැ. හරි? වාට ප්‍රශ්න පත්‍රයේ කිව්වොත් පහත දක්වා ඇත්තේ මූලික පියවර ප්‍රතික්‍රියාවකින්. එතකොට එතෙන්දි පෙළ හොයන්න දෙයක් නැහැ කෙලින්ම මෙන්න පෙළ සමානයි ස්ටොයිකියෝමෙට්‍රික සංගුණ කියන්නේ තුලිත ඉලක්කමට. 2යි a ඉඳ එක පෙළ 2යි. 1යි b ඉඳ b ක පෙළ 1යි. හැබැයි එහෙම ගන්න නම් වෙන මේ වචනේ තියෙනවනේ මූලික නැත්නම් තනි පියවර ප්‍රතික්‍රියාවක් කියලා. පැහැදිලිද? එතකොට මම නිකන් උදාහරණ කිහිපයක් කියන්නම්. තනි පියවර ප්‍රතික්‍රියාවල උදාහරණ කිහිපයක්. මේ කියන්නේ මූලික ප්‍රතික්‍රියාවලට කියන්නේ තනි පියවර කියන්න පුළුවන් නැත්නම් මූලික පියවර කියන්නේ සාමාන්‍යයෙන් නිකම්ම මූලික ප්‍රතික්‍රියාව කියලා කියනවා. හරිද? එතකොට මූලික ප්‍රතික්‍රියාවලට කියන්නේ මූලික ප්‍රතික්‍රියාව කියලා කියන්නේ එක පියවරක් ඔස්සේ තනි පියවරක් ඔස්සේ සිදුවන ප්‍රතික්‍රියාව. හරි? එහෙනම් උදාහරණ ගත්තොත් මේ වගේ දැන් H+ තන හයිඩ්‍රොක්සයිඩ් ජලය අම්ල වාෂ්ප ප්‍රතික්‍රියාව H+ එක්ක OH වෙන ජලය හැදෙන එක ඔන්න තනි පියවර ප්‍රතික්‍රියාව. හරිද? ඒ වගේ තනි පියවර ප්‍රතික්‍රියාවක් නැත්තේ නැහැ තියෙන ඕගනිකල් එහෙමත් හම්බෙනවා තනි පියවරක් ඔස්සේ සිදුවන ප්‍රතික්‍රියාව. යාන්ත්‍රණ වලදීම එක පියවරකින් සිදුවන ප්‍රතික්‍රියාව. හරිද? හැබැයි වැඩි ප්‍රමාණය තියෙන්නේ ඊට වඩා වැඩි ප්‍රමාණය තියෙන්නේ අපි එක සැරේ තුලත කරලා ලිව්වට ඒ ප්‍රතික්‍රියාව සිද්ධ වෙද්දී අතරමැදි ඵලය හැදෙනවා. අපිට නිරීක්ෂණය කරන්න අමාරුයි ඕක ගොඩක් වෙලාවට. හැබැයි අතරමැදි මෙහෙමයි ඉක්මනට වෙන හින්දා අපිට අතරමැදි අවස්ථා පේන්නේ නැහැ. හරිද? නමුත් එකපාරට අපි තුලත කරලා ලිව්වට පියවර කීපයක් ඔස්සේ තමයි ගොඩක් ප්‍රතික්‍රියා සිදු වෙන්නේ. එතකොට අතරමැද ඵලය යම් දේවල් හැදෙනවා. හරිද? ඕක පොඩක් පැහැදිලි කරන්න පුළුවන්. මෙන්න මෙහෙම වුණා. හරි මම මේ පෙළ ගැන සාරාංශය මුලින් කරේ. ඊට පස්සේ කිව්වා මූලික පියවර ප්‍රතික්‍රියා නැත්නම් මූලික ප්‍රතික්‍රියා කියන්නේ මොනවද? මොකද මූලික ප්‍රතික්‍රියාව කියන්නේ තනි පියවරක් ඔස්සේ පමණක් يعني එක පියවරයක ගෙලිම ප්‍රතික්‍රියා මෙෂර් කරනවා ගෙලිම එකපාරටම ඵලය. තනි පියවරකින් සිදුවන ප්‍රතික්‍රියාව. හරි? එතකොට මේ මම ආයතන මේ දෙක අතර සම්බන්ධය හදන්නම්. මේ පොඩක් තේරුම් ගන්න. ශක්ති විද්‍යාව මම පළවෙනි වීඩියෝ එක දැම්මා. ඒකේ ගන්න ප්‍රස්තාරයක් කියනවා තාපදායක ප්‍රතික්‍රියා, තාපාවශෝෂක ප්‍රතික්‍රියා, සක්‍රීය ශක්තිය, අතරමැදි අවස්ථාව, සංක්‍රමණ අවස්ථාව මොන වචන කිහිපයක් කිව්වා. හරි ඒක බලලා අනිවාර්යෙන් මේ මෙතන තේරුම් ගන්න. දැන් මෙහෙමයි. ප්‍රස්තාරයක් අඳිනවනේ ශක්ති විද්‍යාවේදී මේ පැත්තට ගන්නව කාලය. නැත්නම් ප්‍රතික්‍රියා ඛණ්ඩාංකය කියලා කියන එකට. ප්‍රතික්‍රියා වෙන විදිය. කියන්නේ ප්‍රතික්‍රියාව සිදුවීම. හරි? ප්‍රතික්‍රියා ඛණ්ඩාංකය නැත්නම් කාලය කියලා ගන්න පුළුවන්. හරි? එහෙනම් ආරම්භයේදී කවුද තියෙන්නේ අවසානයේදී කවුද තියෙන්නේ කියන්නේ. හරිද? ප්‍රතික්‍රියා ඛණ්ඩාංකය මේ පැත්තට ශක්තිය. ශක්තිය දා පළවෙනි විදිහට මම දාලා තින්නේ. ඒකේ මේ කියන තුනේ ප්‍රස්තාරේ නැහැ. එතකොට හිතමුකෝ මේක තාපදායක ප්‍රතික්‍රියාවක් කියලා ඔයක ගන්න පුළුවන්. තාපදායක ප්‍රතික්‍රියාව නම් මතකනේ ප්‍රතික්‍රියක වලට වඩා ඵලවල ශක්තිය අදින්න ඵල දින්නේ ඵලයේ. හරි? මෙන්න මේ වගේ අතරමැදි අවස්ථාවකට පත් වෙලා අධිශක්තිය අවස්ථාවකට පත් වෙලා මේවලු කණ්ඩක් නැගලා නේද ඵල බවට පත් උනේ. අර කරගන්න. මොනවම ප්‍රස්තාරන්නේ දැන්නේ. හරිද? එතකොට ප්‍රතික්‍රියාව එක සැරේම ප්‍රතික්‍රියාව කලවම් කරගම එක සැරේම ඵල ලැබෙනවා නම් මේ වගේ ප්‍රස්තාරයක් කරනවා දිනවල මොකද ප්‍රතික්‍රියාවක වට වලින් පටන් ගන්නවා එක සැරේම ඵල වලට එනවා කොහොමද මේ අධිශක්තිය අවස්ථාවටපත් උනා මේකට මම කියන්නේ කිව්වනම් සංක්‍රමණ අවස්ථාව නැත්නම් අධිශක්තිය අවස්ථාව කියලා මේ මුදුනට කිව්වේ
හරි? ඒක අතරමැදි කිසියම් අවස්ථාවක්. අතරමැදි අවස්ථාවක් පතන එක පාඩම ඵලය ලැබුවා. හරිද? වෙන සංයෝග සෑදීමක් නැහැ. ප්‍රතික්‍රියකේ A නම් ඵලය B නම් එළිම A වලින් B. A මෙන්න මේ වගේ අධිශක්ති තත්ත්වයකටපත් වෙලා B බාටපත් වෙනවා. පැහැදිලිද කියන්නේ? එතකොට හැබැයි ගොඩක් ප්‍රතික්‍රියා අපි මෙහෙම ඇඳලා ගොඩක් ගම එහෙම නෙවෙයි වෙන්නේ. හරි? අපි හිතුවාට ප්‍රතික්‍රියක කිසියම් සක්‍රීය ශක්තියක් අපි ලබා දුන්නාම උත්තේජනය වෙලා අධිශක්තිය අවස්ථාවකටපත් වෙලා ඵලය බාටපත් වෙනවා කියලා හිතුවට ඇත්තම කතන්දරේ මේක නෙවෙයි. ගොඩක් වෙලාවට වෙන්නේ කිසියම් අතරමැද තවත් සංයෝගයක් හැදෙනවා. හරි? කිසියම් මේ ප්‍රතික්‍රියකේ පළ වෙන බවටපත් වෙන ගමනේදී කිසියම් අතරමැදියක් හැදෙනවා. අතරමැදි සංයෝගයක්. අතරමැදි සංයෝගයක් හැදිලා තමයි ඵලෙ එන්නේ. පැහැදිලිද කියන්නේ? එතකොට ප්‍රතික්‍රියකය මුලින්ම අධිශක්ති අවස්ථාවකටපත් වෙලා හැදෙන්නේ ඵලය නෙමෙයි අතරමැදි සංයෝගය. පැහැදිලිද? ඊට පස්සේ අතරමැදි සංයෝගය ආය පාරක් අධිශක්ති අවස්ථාවකටපත් වෙලා හැදෙනවා ඵලය. ඔන්න ඔය විදිහට කඳු කීපයක් තමයි ඉන්නේ මේ ගොඩක් ප්‍රතික්‍රියාවල. කියන්නේ එක සැරේ ඵලය ලැබෙන්නේ නැහැ. පැහැදිලිද? ඒ කියන්නේ ප්‍රතික්‍රියකේ අධිශක්ති තත්ත්වයකටපත් වෙලා අතරමැදි ඵලය හැදෙනවා. අතරමැදි කියන ආය අධිශක්ති ඵලය තත්ත්වයකටපත් වෙලා තමයි අවසන් ඵලය ලැබෙන්නේ. හරි? ඒ ඔන්න වගේ එක සැරේ ප්‍රතික්‍රියක වලින් ඵල ලැබෙන්නේ නැහැ. අර කලින් ශක්ති විද්‍යාවේ අපි මූලික උගන්වන දේ තමයි සරල ප්‍රස්තාරේ ප්‍රතික්‍රියක ශක්ති කන්දක් නැත්නම් සක්‍රීය ශක්තිය ඵලවලවත් උනා. හරි? නමුත් ප්‍රායෝගික බොහොම ප්‍රතික්‍රියාවලදී මට කියන්න බෑ මොන කියන්නේ මේ කියන්නේ ප්‍රතික්‍රියක වලින් නම් මේ මුලින්ම එන අධිශක්ති සංකීර්ණයේ තියෙන ශක්තිය කොච්චරක් උසද ඒක මිටිද ඒක මට කියන්න බෑ. හරිද? ඒක එහෙම කියන්න බෑ. හරි? ඒක ලාක්ෂණිකයි ප්‍රතික්‍රියාවට. කොහොම වෙන්න පුළුවන් මොකද නැහැ කොහොමද කියන්නේ ඒක. හරි? එතකොට කොහොම හරි අනිවාර්යෙන්ම ඉතින් ඔහොම කියලා. හරි දැන් මේකේ මොකද්ද කියවෙන්නේ? ප්‍රතික්‍රියකේ මුලින්ම අධිශක්ති තත්ත්වයකටපත් වෙලා අතරමැදි සංයෝගයක් ලැබෙනවා. අවසන් ඵලය නෙමෙයි. ඒ අතරමැදි සංයෝගයේ තවත් අධිශක්ති තත්ත්වයකටපත් වෙලා සංක්‍රමණ අවස්ථාවකටපත් වෙලා අන්න අවසන් ඵලය ලැබෙනවා. හරි? ප්‍රතික්‍රියකේ A නම් ඵලය B නම් එකපාරට එකකින් B ලැබෙන්නේ නැහැ. කිසියම් අතරමැදි කෙනෙක් හැදිලායි B හැදෙන්නේ. පැහැදිලි කෙනෙක්. හරි? ඒතර MCQ වල මේ වගේ ප්‍රස්තාරයෙන් ඇවිල්ලා ඇති පොඩ්ඩක් ඒක බලන්න ශක්ති විද්‍යාවට සම්බන්ධ කරලා. හරි? එතකොට මම ආයෙ කියන්නම්. අපි නිකන් දැන් ශක්ති විද්‍යාව පළවෙනි වීඩියෝ එක බලන්න. ඒක දිහාට තේරෙයි. ගොඩක් වෙලාවට හිතන් ඉන්නේ ප්‍රතික්‍රියකයේ තිබ්බා. හරි? සක්‍රීය ශක්තිය අවශ්‍ය ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න. ඒ සක්‍රීය ශක්තිය හමුවේදී ප්‍රතික්‍රියකයේ අධිශක්ති අවස්ථාවට සංක්‍රමණ අවස්ථාවට මුදුනටපත් වුණා. ඊට පස්සේ ඒක ඵලයේ බවටපත් වුණා. අපිට පේන්නේ ආරම්භයේ ප්‍රතික්‍රියක අවසානයේ ඵල. එච්චරයි අපිට පේන්නේ. අපි එහෙම හිතුවට එහෙම ප්‍රතික්‍රියාවක් තියෙනව නෑ කියන්නේ නෑ. එහෙම ප්‍රතික්‍රියා මොනවා වගේ වලට නම මූලික ප්‍රතික්‍රියා නේ. ප්‍රතික්‍රියකෙන් කෙලිම ඵලයකට කියන්නේ තනි පියවරයි. තනි පියවරක් ඔස්සේ සිද්ධ වෙන ප්‍රතික්‍රියා. තනි පියවර ප්‍රතික්‍රියා මූලික ප්‍රතික්‍රියා කියන්නේ ඒවා. හැබැයි බහුතරයක් ඒවා මූලික ප්‍රතික්‍රියා නෙමෙයි. බහුතරයක් ප්‍රතික්‍රියාවලදී අතරමැදියක් හැදෙනවා. සමහරට අතරමැදියව කීපයක් හැදෙන ප්‍රතික්‍රියාවක් තියෙනවා. කියන්නේ මේ වගේ කඳු කීපයක් වෙන්නත් පුළුවන්. පළවෙනි අතරමැදිය, ඊට පස්සේ දෙවෙනි අතරමැදිය, ඊට පස්සේ ඵලයේ විදිහට ඒක ප්‍රතික්‍රියාවට වෙනස් වෙනවා. මම මේ ගත්තේ එක අතරමැදියක් හැදලා ඵලය ලැබෙන ප්‍රතික්‍රියාවක්. එතකොට ප්‍රතික්‍රියාවේ මුලින්ම උත්තේජනය වෙලා සක්‍රීය ශක්තියක් විදියට අරගෙන මේ මුදුනටපත් වුණා. ඊට පස්සේ මේ මුදුනේ අතරමැදියට එනවා. ඒ අතරමැදි අවස්ථාව ආයේ අධිශක්ති අවස්ථාව ආයේ සක්‍රීය ශක්තියක් මේ උරාගෙන උඩට ගිහිල්ලා අන්නම් දේ ඵලේ වඩපත් වෙනවා. මේ වගේ ප්‍රස්තාරයක අහන්න පුළුවන් අපට ඉදිරි ප්‍රතික්‍රියාවේ මුළු සක්‍රීය ශක්තිය කීයද කියලා. පොදුවේ අහන්න පුළුවන් ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය කීයද කියලා. මොකද කියන්නේ? ඉදිරි ප්‍රතික්‍රියාව කියන්නේ ප්‍රතික්‍රියාව වලින් පටන් ගන්න එක නේ. ප්‍රතික්‍රියාව වලින් පටන් අරගෙන තියෙන උපරිම කන්ද ගන්න. මෙතන හරි මෙතන තියෙන උපරිම කන්ද ගන්න මෙතනදී. හරිද? අපි ප්‍රශ්න කරන්න පුළුවන්. මෙම පියවර දෙකක් ඔස්සේ සිද්ධ වෙන ප්‍රතික්‍රියාව පහක් දක්වා ඇත. අහලා තියෙනවා බලන්න පුළුවන්. පියවර දෙකක් ඔස්සේ සිද්ධ වෙන ප්‍රතික්‍රියාව පහක් දක්වා ඇත. එහිදී අදාළ ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය නිරූපණය වන්නේ කුමකින්ද කියලා. හරි? එතකොට ඉදිරි ප්‍රතික්‍රියාව කියන්නේ මොකද්ද? ප්‍රතික්‍රියක වල ඉඳගෙන ඵලවලට යන එකනේ. හරි? පටන් ගන්න ප්‍රතික්‍රියක වලින්. ඉදිරි ප්‍රතික්‍රියාව පටන් ගන්න ප්‍රතික්‍රියක වලින්. එතකොට ප්‍රතික්‍රියකේ නම් ගන්න මොකද්ද? තියෙන උපරිම මුදුනට උස. එතකොට මේකේ නම්
ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රිය ශක්තිය වෙන්නේ මෙන්න මේ උස. මේ ටික නෙමෙයි හොඳ. ඇයි මෙතනට ගියා කියලා ඵලය ලැබෙන්නේ නැහැ. මෙතනට ගියාම මෙතනටයි වැටෙන්නේ. මෙතනින් ආයෙ මෙතනට ගියාම නැහැ ඵලය ලැබෙන්නේ. ඉදිරි ප්‍රතික්‍රියාව කියන්නේ ප්‍රතික්‍රියාවකින් පටන් ගන්න ඵලය ගන්නවා. එතනදී කොච්චර ශක්ති බාධකයක් තරණය කරන්න ඕනද? කොයිතරම් උත්තේජනයක් මෙයාට අවශ්‍යද ඵලය බවට පත් වෙන. හිතන්න ප්‍රතික්‍රියක වලට හම්බුනේ බාහිරින් ලැබුණේ මෙච්චර උත්තේජනයක් විතරයි කියලා. මෙතනින් මේ අතර වැඩි නතර වෙනවා. පැහැදිලි කියන්නේ? ඕනම ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන බාහිර උත්තේජනයක් ඕනේ. උදාහරණයක් මිශ්‍ර කිරීමක්. සමහර ප්‍රතික්‍රියාවලදී රත් කිරීමක්. ඒ කියන්නේ අණු අපි හප්පන්න එපා. එතකොට අන්නේ බාහිර දෙන උත්තේජනේ ඒ ශක්තිය තමයි සක්‍රිය ශක්තිය කියලා කියන්නේ. මේකත් ඉරපට ගන්න එපා හොඳයි. මේ ඩෙල් H එක. හරි? එතකොට දැන් මෙන්න මේ වගේ ප්‍රතික්‍රියාවක් මතක තියාගන්න. ප්‍රතික්‍රියකකින් ඵල ගන්න එක තමයි ඉදිරි ප්‍රතික්‍රියාව කියලා කියන්නේ. ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රිය ශක්තිය කියලා වගේ අහෝදින් ආදෙන උත්තරේ පියවර කීප මේ වගේ කඳු කීපයක් තිබ්බත් කමක් නැහැ. ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රිය ශක්තිය කියලා කියන්නේ මෙන්න මේ ඒවල කියන්නේ ප්‍රතික්‍රියක ඉඳගෙන මේ උපරිම මුදුනට තියෙන උස. පැහැදිලිද? ඒතර ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවයට මේ සක්‍රිය ශක්තිය බලපානවා. right? සක්‍රිය ශක්තිය අඩු නම් නගින දින කන්ද මිටි නම් බොහොම ඉක්මනින් ප්‍රතික්‍රියාව වෙනවා. වේගවත් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි. සක්‍රිය ශක්තිය බාධකයේ ගොඩක් උස නම් උස කන්ද නගින්න හරි අමාරුයි. එතකොට හිමින් හිමින් දැන් ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව අඩු වෙනවා. පොදු සම්බන්ධතාවයක් කියන පුළුවන්. සක්‍රිය ශක්තිය අඩු ප්‍රතික්‍රියා බොහොම ඉක්මනට වෙනවා. වේගවත් ශීඝ්‍රතාව වැඩි. සක්‍රිය ශක්තිය වැඩි නම් ලොකු බාධකයක් නගින දිනවා. එතකොට ඒක හිමින් හිමින් එන්නේ. පැහැදිලිද මේ කියන්නේ? එතකොට මොනවා වගේ මේ ප්‍රස්තාරෙත් ඊටිකම අහන හින්දා ඕනනම් ආයෙ MCQ ටිකක් සාකච්ඡා කරද්දී මම මේ වගේ ප්‍රශ්න කීපයක් දාලා කරන්නම්. මේ අන්තිමටම හරි. එතකොට මේ කියා දෙන්න උනේ මොකක් ගැනද? මූලික ප්‍රතික්‍රියා ගැන. එතන මූලික ප්‍රතික්‍රියා කියන්නේ මේ වගේ කඳු කීපයක් නැහැ. හරිද? ප්‍රතික්‍රියක සක්‍රිය ශක්ති කන්ද නැත්නම් ඵලය එච්චරයි. හරි? තාපදායක වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ප්‍රතික්‍රියකට නම් ඵල පහලින් තියෙනත් පුළුවන්. තාප අවශෝෂ නම් ප්‍රතික්‍රියකට නම් ඵලය උඩින් තියෙන එක අපි කියන්නේ කොහොමද කියලා. එතකොට මූලික ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියාවේ කෙලිම අධිශක්තිය අවස්ථාව මේ ඵලය. අර මේ අතරමැදි සංයෝගයක් නැහැ. අර වගේ කඳු දෙකක් කඳු තුනක් ඒව නැහැ. හරි. එතකොට මම ගොඩක් ප්‍රතික්‍රියා අපි එකපාරට දුල්ද කරාට අපි ඉලක්කන්දාල දුල්ද කරලා එකපාරට ඉහළ වෙනවට ඒ ප්‍රතික්‍රියා ඇතුලේ අතරමැදි පියවර කීපයක් තියෙනවා. අතරමැදි කීපයක් ඔස්සේ තමයි අවසන් ඵලය ලැබෙන්නේ. එකපාරටම ලැබෙන්නේ නැහැ. හැබැයි එකපාරටම ඵලය ලැබෙන. ඒ කියන්නේ මූලික ප්‍රතික්‍රියා උදාහරණයක් දෙකක් මම කියන්නම්. H+ තන හයිඩ්‍රොක්සයිඩ් ජලය. කියන්නේ අම්ල වෂ්ම සරල ප්‍රතික්‍රියාව. තව නම් බේරියම් අයනයි සල්ෆේට් අයනයි බේරියම් සල්ෆේට් අවක්ෂේප ලැබීම. මූලික ප්‍රතික්‍රියාව. අනේ වගේ සරලව අයන දෙකක් දුන්නා තියෙනවානේ. හරි? H+ තන හයිඩ්‍රොක්සයිඩ් ජලය අනේ වගේ ඒවා මූලික ප්‍රතික්‍රියා කියලා කියන්න පුළුවන්. නමුත් අර අපි රෙඩොක්ස් වල හම්බෙන බොහොමයක් ප්‍රතික්‍රියා. හරි දැන් ආම්ලික මාධ්‍යයේ ඩයිට්‍රෝමේට් CR+ වෙනවා. හරි ඔක්සිහරණයක්. දාන අනික් කෙනා උදාහරණයක් ෆෙරස් නම් ෆෙරික් වෙනවා. අන්න ඒ වගේ ක්‍රියාවලදී අපිට නොපෙනුනාට අපි නොහිතුවට එක සැරේම ප්‍රතික්‍රියාව ඵල බවටපත් වෙන්නේ නැහැ. අර වගේ අතරමැදි කිසියම් සංයෝගයක් නැත්නම් අතරමැදි ප්‍රභේද කීපයක් හැදිලා තමයි ඵලය ලැබෙන්නේ. හරි? එතකොට මේ විභාගෙ මෙච්චරයි ඔයාලට ඕනේ නෙමෙයි. දැන් MCQ වලින් තමයි ඔයාලට දැන් කියුනේ ප්‍රස්තාරයේම. රචන ප්‍රශ්නේ නම් මෙච්චරවට ඕන වෙන්නේ. රචන ප්‍රශ්නේකදී බලන්න මූලික ප්‍රතික්‍රියාවක් පහත දක්වා ඇත කියලා කිව්වොතින් පෙළ හොයන්නේ නැහැ. පෙළට සංකේත ගන්නෙ නැහැ. අපිට දැන් ගානක් දුන්නොත් එහෙම මූලික ප්‍රතික්‍රියාව පහත දක්වා ඇත. 2යි A ගෑස්කින් B ගෑස් ලැබෙනවා. පෙළ හොයනවද? ප්‍රශ්නේ උඩට හරි අඩහරි කොහෙද දෙනවා නම් මූලික ප්‍රතික්‍රියාව මෙහි දක්වා ඇත කියලා නම් එහෙනම් කෙලිම A වල පෙළ 2යි. පෙළ සමානයි තුලිත ඉලක්කම කියන්නේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයට. පැහැදිලිද? ප්‍රශ්න පත්‍රේ හොඳට කියවන්න ප්‍රශ්නේ. ඒ ප්‍රශ්න වලට යම් තැනක දිනන නම් මූලික ප්‍රතික්‍රියාව නැත්නම් තනි පියවර ප්‍රතික්‍රියාව පහළ දක්වා ඇත කියලා. කියන්නේ තනි පියවරක් ඔස්සේ සිදුවන ප්‍රතික්‍රියාව මූලික ප්‍රතික්‍රියාව කියලා කියන්නේ. හරිද? එතකොට අන්න කෙලිම පෙළ හොයන්න එපා. පෙළ සමානයි ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයට. පැහැදිලිද? ඊට පස්සේ තවත් පොඩි සම්බන්ධයක් තියෙනවා. හිතන්නකෝ මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා කියලා. දැන් කිසියම් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා කියලා හිතන්න. කියන්නේ ප්‍රතික්‍රියක වලින් ඵලය ලැබෙනවනේ. හරි? ප්‍රතික්‍රියා වලින් ඵල ලැබෙන කිසියම් ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඔය ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ පියවර 3ක් ඔස්සේ කියලා හිතන්න. හරි? එක පියවරක් කොහොම වේගවත්. තව පියවරක් සේනින් සිදු වෙන්නේ. තවත් එකක් තියෙනවා වේගවත් පියවර. ඒ කියන්නේ පියවර
තුනක් ඔස්සේ සිද්ධ වෙන ප්‍රතික්‍රියාව පිළිගන්න මේ ප්‍රතික්‍රියාව හිතන්න ඔයා පියවර තුනක් ඔස්සේ සිද්ධ වෙන ප්‍රතික්‍රියාවක් කියලා. ඒත් එහෙමනම් මේ තුනම බලපාන්නේ ශීඝ්‍රතාවය. පැහැදිලිද මේ කියන්නේ? මම මේ කතා කරන්නේ මූලික ප්‍රතික්‍රියාව ගැන නෙමෙයි. මම මේ කතා කරන්නේ ප්‍රතික්‍රියක ඵල බවටපත් වෙද්දී පියවර තුනක් ඔස්සේ තමයි සිද්ධ වෙන්නේ කියලා උපාපනය කරා. හරිද? මම කිව්වා මේකෙන් පියවර දෙකක් වේගවත් එකක් හිමින් වෙන්නේ කියලා. පැහැදිලිද? මේ වගේ වෙලාවකදී මතක තියාගන්න පියවර කීපයකින් සිද්ධ වෙන ප්‍රතික්‍රියාවලදී මේ හැම පියවරක්ම වෙන වෙනම ගත්තොත් තනි පියවරක්නේ. මේ යම් පියවරක්, මේ යම් පියවරක්, මේ තවත් පියවරක්. හරි? තනි පියවර තුනක් එකතු වෙලා තමයි සමස්ත ප්‍රතික්‍රියාව හැදිලා තියෙන්නේ. පැහැදිලිද? ඒත් මේ තනි පියවරවලදී අපිට තියෙන පෙළ හොයන්න ඕනද? නෑ. තනි පියවර ප්‍රතික්‍රියාව කියන්නේ මූලික ප්‍රතික්‍රියාව. එතකොට පෙළ සමානයි ප්‍රතික්‍රියාවේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණය. මේකෙත් ඒ වගේ මේකෙත් ඒ වගේ. පැහැදිලිද? ඒ කියන්නේ මේ සමස්ත ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ පියවර තුනක් බැරි. හරි? මේක එක පියවරක්, මේක එක පියවරක්, මේක එක පියවරක්. මේ එක් පියවර ඉතින් ඒවා කිව්ව මේකේ තනි පියවර නේ ඒවා. හරි මේක පියවරක්, මේක පියවරක්, මේක පියවරක්. එතකොට මේ එක් පියවරවලදී පෙළ සමානයි කිරීම ස්ටොයිකියෝමෙට්‍රික සංගුණය. හරිද? හැබැයි වැඩේ කියන්නේ මේ ප්‍රතික්‍රියාවේ සමස්ත ශීඝ්‍රතාවයට මේ පියවර තුනම බලපානවා නේද? මෙහෙම තියරි එකක් මතක තියාගන්න. ප්‍රතික්‍රියාවක් පියවර කීපයකින් සිද්ධ වෙද්දී වේගයෙන් සිද්ධ වෙන පියවර සමස්ත ශීඝ්‍රතාවයට බලපෑම් කරන්නේ ඉතාමත් අවමව. කියන බලපෑමක් නොමැති තරම්. අපි ගණන් හදක් දිගන්නේ වේගයෙන් සිද්ධ වෙන පියවර සමස්ත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට බලපෑමක් නැහැ කියන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම. දැන් මේක ටීම් වර්ක් එකක් නේ. මේක කණ්ඩායම් ව්‍යාපෘතියක්. එතකොට මේකෙදි මේ පියවර තුනම සිද්ධ වෙන්න ඕනේ සමස්ත ඵලය. يعني සමස්ත ප්‍රතික්‍රියාව සිද්ධලා ඵලය ලැබෙනවා. පැහැදිලිද? මෙහෙම හිතන්නකෝ. ඔන්න පන්තියක් කරනවා ළමයි 3 දෙනෙක්ට. හරි? එතකොට ඒ ළමයි 3 දෙනාටම විෂය පුළුවන් වෙනකන් ඊගා පාඩමට යන්න විදියක් නැහැ. එහෙම හිතන්නකෝ. ඔන්න ක්ලාස් එකක් කරනවා ළමයි 3 දෙනෙක් ඉන්නවා. ඒ ළමයි 3 දෙනාම කිසියම් දැනුම් මට්ටමකට එළවෙනකන් අපිට ඊගා පාඩමට යන්න බෑ කියලා හිතන්නකෝ. එතකොට අර වේගෙන් විෂය අල්ලගන්න ළමයි කොහොමද ඒකවත්? ඒතරේ වේගෙන් වැඩ කරන කට්ටිය වේගවත් කරා කියලා අපිට සමස්ත ක්‍රියාවලිය ඉක්මන් වෙන්නේ නැහැ. මොකද අපි මේ ළමයි 3 දෙනාම යම් කිසි දැනුම් මට්ටමකට ගේනකම් ඊළඟ පාඩම පටන් ගන්න නැහැ. හරි? එතකොට අපි වැඩිපුර උදව් කරන්න ඕනේ, වැඩිපුර හොඳට කියා දෙන්න ඕනේ මේ හේමින් වැඩ කරන කෙනා වෙනුවෙන් නේද? මේගොල්ලෝ කොහොමද වේගවත්? හරි? මේගොල්ලෝ තව වේගවත් වුණා කියලා يعني මේගොල්ලෝ ටාගට් කරලා ගොඩක් අපි මේ අපේ ව්‍යාපෘතිය කරා කියලා සමස්තය වේගවත් වෙන්න හේතුව මේ හිමින් කෙනා වේගවත් කරගත්තොත් තමයි මේ 3 දෙනාම වැඩි ඉවර වෙලා අපට ඕන මට්ටමට ඇවිල්ලා ඊගාවාරට යන්න පුළුවන්. නිකන් උදාහරණ කතාවක් කිව්වේ හරිද? ඉතින් මෙහෙම ළමයි 3 දෙනෙක් මේ ඒ 3 දෙනාට ක්ලාස් එකක් කරනවා. හරි? නීතියක් දාලා තියෙනවා මේ 3 දෙනාගෙන් එක්කෙනෙක්ට හරි බැරි නම් ඊගාවාරට යන්න බෑ කියලා. එතකොට මේ 3 දෙනාටම පාඩම පුළුවන් කරගත්තොත් තමයි අපිට ඉක්මනට ඊගාවාරට යන්න පුළුවන් වෙන්නේ. මේ දෙන්න වේගවත් දෙන කොහොමද ටිකක් කියද්දිම පාඩම අල්ලගන්න. ඒතර මෙයා නේද අපි මෙයා වේගවත් කරන් නේද අපි මහන්සි වෙනවා. ඒතකොට සමස්ත ක්‍රියාවලිය දේවා. එහෙනම් මතක තියාගන්න පියවර කීපයකින් සිද්ධ වෙන ප්‍රතික්‍රියාවක වේගය තීරණය වෙන්නේ සෙමින්ම සිද්ධ වන පියවර මත. වේගයෙන් සිද්ධ වෙන බලපෑමක් නැහැ කියලා අපි ගන්න. පැහැදිලිද? කිසියම් ප්‍රතික්‍රියාවක් පියවර කීපයක් ඔස්සේ සිදු වෙනවා නම් අපි ගන්නේ එතනදී හෙමින්ම සිද්ධ වෙන කෙනා විතරයි ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවයට බලපාන්නේ කියලා. මොකද හේතුව මේවයි බලපෑම අවමයි. හරි? මේගොල්ලෝ වෙනස් කරා කියලා මේගොල්ලෝ අන්තිම වේගවත් කරා කියලා වැඩක් නැහැ. මොකද මෙයා හිමින්න. මතක තියාගන්න එනම් පියවර කීපයකින් සිද්ධ වෙන ප්‍රතික්‍රියාවකදී වේගයෙන් සිද්ධ වෙන වේගයෙන් සිද්ධ වෙන පියවර සමස්ත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට බලපෑමක් අපි නැහැ කියලා ගන්න. හරි? ඊටාම සුළු බලපෑමක් තමයි තිබොත් තියෙන්නේ. අපි ඒක නොසලකා හැරලා අපි හිතනවා වේගයෙන් සිද්ධ වෙන ප්‍රතික්‍රියාව වේගයෙන් සිද්ධ වෙන පියවර සමස්ත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට බලපෑමක් නැහැ කියලා. සමස්ත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට බලපාන්නේ කවුද? හෙමින්ම සිද්ධ වෙන පියවර. එහෙනම් හෙමින්ම සිද්ධ වෙන පියවරේ ශීඝ්‍රතාවය වැඩි කරොත් තමයි සමස්ත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ. පැහැදිලි? ඒක මතක තියාගන්න. එහෙනම් මොකක්ද සම්බන්ධය? පියවර කීපයකින් සිද්ධ වෙන ප්‍රතික්‍රියාවක සෙමින්ම සිදුවන පියවර නම් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට බලපාන්නේ. එහෙනම් කියන්න පුළුවන් එතනදිත් පෙළ හොයන්න ඕනේ නැහැ නේද? ඇයි? මේ එක් පියවර මූලික ප්‍රතික්‍රියාවනේ. මේ එක් පියවර මූලික ප්‍රතික්‍රියාවයි. ඔක්කොම තනි පියවරෙන් මේවා සිද්ධ වෙන්නේ. සමස්ත පියවර තුනක්. එතකොට
මේ හැම එකකින්ම පෙළ හොයන්න ඕනේ නැහැ. පෙළ අදාළ ප්‍රතික්‍රියා වල ස්ටොයිකියෝමෙට්‍රික් සංගුණක වලට සමානයි. පැහැදිලි කියන්නේ. එතකොට මතක තියාගන්න පියවර කීපයකින් සිද්ධ වෙන ප්‍රතික්‍රියාවක සෙමින්ම සිදුවන පියවරේදී පෙළ හොයන්න අවශ්‍ය නැහැ. මොකද ඒක මූලික පියවර ප්‍රතික්‍රියාවක් නිසා පෙළ සමානයි ස්ටොයිකියෝමෙට්‍රික් සංගුණක වලට. පැහැදිලිද? හැබැයි මේ සෙමින්ම පියවර සිදුවන පියවර කියන්නේ අමුතුවෙන් නෙමෙයි. මොකක්ද ඒක? ඒක තනි පියවර ප්‍රතික්‍රියාව, මූලික ප්‍රතික්‍රියාව. මේකත් මූලික ප්‍රතික්‍රියාවක් තමයි. මේකත් මූලික ප්‍රතික්‍රියාව, මේකත් මූලික ප්‍රතික්‍රියාව, මේකත් මූලික ප්‍රතික්‍රියාව. මොකද මේ හැම එකම තනි පියවරක් ඔස්සේ සිදුවන ප්‍රතික්‍රියාව. හරිද? එතකොට නමුත් මේවා බලපාන්නේ නැහැ. වේගයෙන් සිදුවන පියවර බලපාන්නේ නැහැ සමස්ත ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය. ඒකින්ද වේගයෙන් සිදුවන පියවර අමතක කරලා දාන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් සමස්ත ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපාන්නේ සෙමින්ම සිදුවන පියවරේ ශීඝ්‍රතාවය කියලා. එතකොට මෙතනදිත් පෙළ හොයන්න අවශ්‍ය නැහැ. හරි? පෙළ සමානයි. මොකද මේක මූලික ප්‍රතික්‍රියාවක්. එහෙනම් පෙළ සමානයි ස්ටොයිකියෝමෙට්‍රික් සංගුණක වලට. පැහැදිලි? සාරාංශය නම් අන්තිමටම ගොඩක් කතන්දර කිව්වා MCQ වලට එහෙම ටාගට් කරලා කිව්වේ. හරි? රචනා ප්‍රශ්නේ නම් මම මොන දේ වලට කියන්නම්. රචනා ප්‍රශ්නයක අමුවෙන්ම දුන්නොත් එමේ එක්තරා ප්‍රතික්‍රියාවක් කියලා. ඒතකොට ගෙයින්ම පෙළට සංකේතනම් තමයි ගාන හදන්නේ. බොහෝ විට ගානේ සංකේත මෙන්න මෙහෙම ගන්න කියලා කියන්නත් පුළුවන්. පැහැදිලිද? හැබැයි ගාන පටන් ගත්තොත් ගානේ ඡේදේ පටන් ගත්තොත් මෙහෙම මූලික ප්‍රතික්‍රියාවක් පහත දක්වා ඇත. පැහැදිලි කියන්නේ? එතකොට පෙළ හිවිල්ලක් නැහැ. කෙලින්ම ප්‍රතික්‍රියා වල පෙළ සමානයි ස්ටොයිකියෝමෙට්‍රික් සංගුණකයට. ගාන මෙහෙම පටන් ගත්තොත් පහත ප්‍රතික්‍රියාව පියවර 3ක් ඔස්සේ සිදු වෙයි. එහෙනම් පියවර 3 පහක් දක්වා ඇත. එතන කිව්වොත් එහෙම සෙමින්ම සිදුවන පියවර මෙන්න මේකයි කියලා. අන්න ඒ පියවර විතරයි අදාළ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවට බලපාන. එතකොට අන්න ඒ පියවරේදී ඒකෙනි මූලික පියවර ප්‍රතික්‍රියාවක් හින්දා කෙලින්ම පෙළ හොයන්න ඕනේ. පෙළ සමානයි ස්ටොයිකියෝමෙට්‍රික් සංගුණකයට. අවසන් සාරාංශ තමයි මූලික ප්‍රතික්‍රියාවක් කියලා කිව්වත් හරි පියවර කීපයකින් සිද්ධ වෙන ප්‍රතික්‍රියාවක සෙමින්ම සිදුවන පියවර කියලා කිව්වත් පෙළ හොයන්න අවශ්‍ය නැහැ. එහෙනම් මූලික පියවර ප්‍රතික්‍රියාව කියලා කිව්වත් එකයි මූලික ප්‍රතික්‍රියාව කියලා කිව්වත් එකයි. ඒක නොකිය කියන්න පුළුවන් පියවර කීපයකින් සිදුවන ප්‍රතික්‍රියාවක සෙමින්ම සිදුවන පියවර පහක් දක්වා ඇත කියලා. එතකොට සෙමින්ම සිදුවන පියවරේදී පෙළ හොයන්න අවශ්‍ය නැහැ. පෙළ සමානයි ස්ටොයිකියෝමෙට්‍රික් සංගුණක වලට. හරිද? ඔය පියවර කීපයකින් සිද්ධ වෙන ප්‍රතික්‍රියාවක සෙමින්ම සිදුවන පියවරට නමක් කියනවා. ප්‍රතික්‍රියාවේ වේගය තීරණය කරන පියවර. මොකද සමස්ත වේගයට සමස්ත ශීඝ්‍රතාවට බලපාන්නේ ඔය සෙමින්ම සිදුවන පියවර හින්දා. නම් සෙමින්ම සිදුවන පියවරට නමක් කියන ප්‍රතික්‍රියාවේ වේග නිර්ණය පියවර නැත්නම් වේග තීරක පියවර. හරිද? ඒ කියන්නේ වේගය නිර්ණය කරන වේගය තීරණය කරන්නා වූ පියවර තමයි සෙමින්ම සිදුවන ප්‍රතික්‍රියාව. සෙමින්ම සිදුවන පියවර නේ. එතකොට ඔන්න ඒ කතන්දර ටික වැදගත්. හරිද? ඒක ඕක සම්බන්ධ කරලා පොඩි ප්‍රශ්නයක් කරමු. 2011 ගන්න පෙළ හොයන ප්‍රශ්නයක් 2011. ඒකේ මුල් ටිකට නම් මේ කලින් දැනුමින් කරගන්න පුළුවන් හින්දා මම බොරුවට තේරුමක් නැහැ. ඒ අර වග්ගාවක් තියෙනවා නිකම්ම පෙළ හොයන්නේ ඒක කරගන්න පුළුවන්. හරිද? ඒක නම් අන්තිම ටික මම කියා දෙන්නම් මේ ඔය දැන් ගන්න පාඩ එක පොඩ්ඩක් තේරුම් ගන්න. හරි? රයිට්. ඒකේ අර මේ නිකම් තියරි පාඩ එකකුත් තියෙනවා ඒකත් උනක් කියලා දාන්නම්. මුලින්ම අහන එකේ 2011 මම මේ කියන්නේ 2011 7B 2011 7B ප්‍රශ්නේ 2011 7B වග්ගාවක් එක තියෙන ප්‍රශ්නේ මුලින්ම අහන එකේ දී ඇති ප්‍රතික්‍රියාවක් සඳහා ආරම්භක ශීඝ්‍රතාවය සහ මධ්‍යක ශීඝ්‍රතාවය යන පදාර්ථ දක්වන්න. හරි? ඒවා මෙහෙම යනවා මුලින් කඩපාඩම් කරන්න එපා. අර පෙළ හොයන වගුවල අපි සාමාන්‍යයෙන් ගන්නේ ආරම්භක ශීඝ්‍රතාව නේද? පෙළ හොයන ප්‍රකාශනවලදී අපි ආදේශ කරලා ගියා. ඒ කියන්නේ ශීඝ්‍රතාවයට ආදේශ කරන්නේ ආරම්භක ශීඝ්‍රතාවය, සාන්ද්‍රණයට ආදේශ කරන්නේ ආරම්භක සාන්ද්‍රණය. මෙතන නම් මොකක්ද අහනවා ආරම්භක ශීඝ්‍රතාව කියලා කියන්නේ. ඔය ප්‍රතික්‍රියාවක ආරම්භක ශීඝ්‍රතාවය කියලා කියන්නේ ප්‍රතික්‍රියක මිශ්‍ර කරලා ආරම්භක තප්පර කීපයක් ආරම්භක විනාඩි කීපයක් ආරම්භක කාල පරාසය තුළ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය තමයි ආරම්භක ශීඝ්‍රතාව කියලා කියන්නේ. පැහැදිලි? උදාහරණයක් ගත්තොත් එහෙම ප්‍රතික්‍රියක මිශ්‍ර කරලා මුල් තප්පර 10 ඇතුලේ කොච්චර ඵල ප්‍රමාණයක් හැදුනද කියන්නේ ඒකීය කාලයකට ඒකීය පරිමාණයක් තුළ සිදුවන මේ ප්‍රතික්‍රියක වෑයම ශීඝ්‍රතාව නම් ඵල සෑදෙන ශීඝ්‍රතාවනේ ඒකක තප්පරයට ඝන සෙන්ටිමීටර මවුල්. එතකොට ආරම්භක ශීඝ්‍රතාව කියලා කියන්න පුළුවන් අපිට ප්‍රතික්‍රියාව ආරම්භයේදී නම් ප්‍රතික්‍රියාව මිශ්‍ර කරන මොහොතේ නැත්නම් මෙහෙම කියන්න පුළුවන් ප්‍රතික්‍රියාව ආරම්භ වී ඉතා සුළු කාල පරාසයක් තුළ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය. පැහැදිලිද කියන්නේ? ඇත්තටම ඉතින් එතනත් මධ්‍යනයක් තමයි යන්නේ නේ. ඇයි? ඒ කියන්නේ අපිට තප්පරයක්දී ඒ තප්පරේ විතරක් ශීඝ්‍රතාවම ඉන්න බෑනේ. ප්‍රතික්‍රියා මිශ්‍ර කරලා දැන් තප්පර 10ක් ගියා කියලා. ඒ තප්පර 10කදී ඵල කොච්චර හැදුනද? හරි? ඒ හැදුණු ඵල ප්‍රමාණය 10න් බෙදුවාම එනවා තප්පරයකට ගන්න නේ. ඒතකොට ඇත්තටම ඇවරේජ් එකක් තමයි. නමුත්
අපි ඒකට මධ්‍යනයක් කියලා කියනකොට නිකම්ම ආරම්භක ශීඝ්‍රතාව කියලා කියනවා. මොකද්ද? ප්‍රතික්‍රියාව ආරම්භ වී ඉතා සුළු කාල පරාසයක් තුළ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව. හරි? ඊට පස්සේ අහනවා මධ්‍යක ශීඝ්‍රතාව කියන්නේ මොකද්ද කියලා. මෙහෙමයි ඉතින් අරකට මධ්‍යනයක් තමයිනේ. ආරම්භක ශීඝ්‍රතාවයේ කිසියම් මධ්‍යනයක් තමයි කියන්නේ. මොකද අපිට මේ පටන් ගන්න තප්පරේ විතරක් ශීඝ්‍රතාව කියලා ගන්න බෑනේ. අපි තප්පර කීයක් ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න හරලා බලනවා ලැබුණු කාල ප්‍රමාණය කාලයෙන් බෙද නැත්නම් ලෑවිච්ච ප්‍රතික්‍රියා ප්‍රමාණය කාලයෙන් බෙදලා තමයි හොයන්නේ. පැහැදිලිද? ඒතර මේ නිකම්ම මධ්‍යක ශීඝ්‍රතාව ගම අපිට ඕන තරම් ගන්න පුළුවන්. ප්‍රතික්‍රියාවේ මුල, මැද, අග ඕනම තරම්. අදාළ ප්‍රතික්‍රියාවේ කිසියම් ඕනෑම කාල සීමාවක් තුල මැද වෙන්න පුළුවන්, අන්තිම වෙන්න පුළුවන්, මුල වෙන්නත් පුළුවන්. හරිද? හිතන්න ප්‍රතික්‍රියාව පටන් අරන් විනාඩි 2ක් ගියා, විනාඩි 3ක් ගියා. දෙවන සහ තුන්වන මිනිත්තුව අතර කියන්නේ ඒ තප්පර 60 තුළ ශීඝ්‍රතාවය මධ්‍යය. හරිද? එතන අපිට බලන්න ප්‍රතික්‍රියාව අවසන් හරියේදී කිසියම් කාල පරාසයක් තුළ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මධ්‍ය වෙනවා. ඒකයි මධ්‍ය ශීඝ්‍රතාව කියලා කියන්නේ. ප්‍රතික්‍රියාවේදී කිසියම් මුල මැද අග යන කිසියම් ඕනෑම කාල පරාසයක් තුළ ආදාර ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය මධ්‍ය වෙනවා. හරි? ඒක ලොකුට දේවල් කියන දෙයක් නෑ. ඊට පස්සේ කියනවා මේ වගුවක් දීලා පෙළ හොයන්න කියලා ඕනනම් ඉක්මනට මුල් ටිකක් කරලා දාමු. ABC කියන තුන් දෙනායෙක් වලින් පළ ලැබෙනවා කියලා ප්‍රතික්‍රියාව දීලා තියෙනවා. හරිද? ඒක ලියන්න අවශ්‍ය නැහැ. A ධන B ධන C භෞතික අවස්ථාවේදී ඒගොල්ලෝ කියලා නැති ඉඳන් මුකුත් අපට අවශ්‍යතාවයක් නැහැ එතකොට. A ධන B ධන C ජලීය මාධ්‍යයක් කියලා කියලා තියෙන්නේ. ජලීය මාධ්‍යයක් ඉදවාට එක්වස් කියලා දාගන්න පුළුවන්. මුදු නමාට හරි? ජලීය මාධ්‍යයකදී ABC මිශ්‍ර වෙලා පළ ලැබෙනවා කියලා තියෙනවා. හරිද? ඊට පස්සේ පරීක්ෂණ අවස්ථා හතරක් තියෙනවා. A ගේ B ගේ C ගේ ආරම්භක සාන්ද්‍රණයි ඵල සෑදීමේ ආරම්භක ශීඝ්‍රතාවයයි දීලා තියෙනවා. හරි? පළවෙනි කොටසට එන්න. පළවෙනි කොටසේ අහන්නේ ඉහත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව ABC වල සාන්ද්‍රණයට සම්බන්ධ ප්‍රකාශනය. කියන්නේ ශීඝ්‍රතාව ප්‍රකාශනය. මේක ටිකක් පරණ ගණන් 2011. පරණ ගණන් වල සමානුපාතික ලකුණු දාලා ප්‍රකාශනය කියලා ඇති. හරිද? නමුත් දැන් පොඩ ළඟපාත පේපර්ස් වලදී අපි සමානුපාතික වලින් නවත්තන්නේ. අපි අර K සිම්පල් K එක දාලා තමයි ලියන්නේ. ඒකින්ද සමාන මාර්කින් ස්කීම් වලදී සමානුපාතික සම්බන්ධය විතරක් දාලා ගණන හදන් ගිහිල්ලා. ඒක වැරදි නෑ, ඒක හරි ලකුණු හම්බ වෙනවා. හරිද? නමුත් අර දැන් අපි ගොඩක් ගන්නද්දී අලුත් සිලබස් එකේ 2019 ඉඳන් පේපර්ස් වලදී මේ අපි ගන්නේ දැන් ඔයගොල්ලෝ ඊට ආසන්න අවුරුදු බැලුවත් ඒත් එහෙම තියෙනවා. හරිද? කියන්නේ අර සමානුපාතික කතන්දරෙන් ගණන හදන් යන්නේ නැතුව සමාන දාලා K එකක් දාලා එකපාරටම එහෙම ලියලා හදාගෙන යන්න. හරිද? දෙතුන් පාරලියෝගේ ප්‍රශ්නයක් නෑ. මොකද අන්තිම උත්තරය අර K දාලා එක තියෙනවා. හරිද? එතකොට ඔයාලට ගන්න පුළුවන් සංකේත තුනක් නේ. දැන් ගානේ කියලා නෑ, මූලික ප්‍රතික්‍රියාවක් එහෙම මුකුත් කියලා නෑ. හරි නිකම් එක්තරා ප්‍රතික්‍රියාවක් A ධන B ධන C වලින් පළ ලැබෙනවා කියලා කියන්නේ. එතකොට ඔයාලට පෙළවලට සංකේත ගන්න වෙනවා. හරි මම ගන්නවා මම කියන්නේ බෝඩ් එකේ. මම ගන්නවා A වල පෙළ x, B වල පෙළ y, C වල z. ඔයාලට කැමති සංකේතයක් ඔයා ගන්න. හරි? මොනවාරි අකුරු තුනක් ගන්න. මම ගන්නවා A ගේ පෙළ x, B ගේ පෙළ y, C ගේ පෙළ z කියලා. ඔයාලා ලියන්න ඕනේ. හරි? එතකොට මොකද සම්බන්ධය? r සමානයි r සමානුපාතිකයි A ගේ සාන්ද්‍රණය x, B ගේ y, C ගේ z. හරි? එතකොට සමහර වෙලාවට මේ පේපර් එකේදී අහුම් මේකට දැන් උත්තරේ දෙන්න මේක දීලා ඇති. ටිකක් පරණයි මම ගෙවුවා ටිකක් පරණ පේපර්ස් වලදී මෙතනින් නවත්තලා ඇති ඒගොල්ලෝ. නමුත් දැන් ඔයාලා මෙතනින් නවත්තන්න එපා. මේක ලිව්වත් කමක් නැහැ, මේක නගත් කමක් නැහැ. එකපාරට ලිව්වත් කමක් නැහැ. සමානුපාතික අයින් කරන්න පුළුවන් සමාන මතක කීයක දාන්න නේ. ඕන ආයෙ කරලා ලියන්න එකපාරට ලියලා අහුම් හම්බෙන්න බය වෙනවා. හරි? සමානුපාතික සිම්පල් කීයක සිද්ධා නීති දාන්න. හරිද? ඒතර ඔන්න සිද්ධා ප්‍රකාශන. දැන් කියනවා පෙළ හොයන්න කියලා නේ. කියන්නේ ABC හොයලා මේක XYZ දැන් හොයන්න තියෙනවා. එතකොට මතකනේ මේ අවස්ථා දැන් හතරක් තියෙනවා. අවස්ථා හතරට ඒකකත් එක්ක ඔක්කොම ටික ආදේශ කරා. පැහැදිලිද? එතකොට බෙදලා උත්තරේ ගන්න කලින් වීඩියෝ එකේ මම ඒ වගේ ගණන් සුළු කරන්න හැටි කියා දුන්නා. මම පොරොවට මෙතන බොහොම සරල ගණන්. හැබැයි අනිවාර්යයෙන්ම ඒකක ආදේශ කරන්න. ඒ කියන්නේ A ගේ සාන්ද්‍රණය MOL DM රිතුන ඔක්කොම එකත් එක්ක BC සාන්ද්‍රණය ආදේශ කරන්න. R S රින එක DM රිතුන MOL කියන්නේ තප්පරේද කන්ඩිෂන් වල ආර්ගෝ සිද්ධාව R එක ආදේශ කරලා අවස්ථා හතරට 1 2 3 4 කියලා අංග හතර ප්‍රතික්‍රියා හතර දාගෙන ඊට පස්සේ මේ දෙන්න බෙදලා ABC හොයන්න. මතකනේ? අපිට A හොයන්න මොකද වෙන්න ඕනේ? B ගේ C ගේ පද එකම වෙන්න ඕනේ අවස්ථාවේ කැපිලා යනවා. පැහැදිලි කියන්නේ? අවස්ථා හතරට ප්‍රතික්‍රියා අනුසම කියන්නේ
සමීකරණ හතරක් අපිට ගන්න පුළුවන් නේ. එතකොට මේ බෙදද්දී පරිස්සමින් ඔයා x වෙනවා නම් ඒකේ x නම් ඔයා හොයන්නේ b ගේ ඉලක්කම් c ගේ ඉලක්කම් ඔක්කොම අවස්ථා දෙකකදී සමාන වෙන කැපිලා ගියාම තමයි ඔයාලට x ගන්න පුළුවන්. ඔයා y හොයනවා නම් මොකද වෙන්න ඕනේ? a ගේ c ගේ ඉලක්කම් එක හා සමාන අවස්ථා දෙකක් ගන්න ඕනේ. y z හොයනවා නම් a ගේ b ගේ අවස්ථා සමාන අවස්ථා දෙකක් ගන්න ඕනේ. පැහැදිලි? ඒ මම කලින් වීඩියෝ එකේ කියලා තිබෙනවා සුළු කරන පාඩේ කියන්නේ නැහැ. එතකොට දෙවෙනි කොටසෙත් තමයි දිනේ පෙළ හොයන්න. ඊට පස්සේ පෙළ හෙව්වට පස්සේ ඒක ඇසුරින් සීතල ප්‍රකාශනයේ ලියන්න මේවට අදාළ ඉලක්කම් ටික අවශ්‍ය කරලා ඊට පස්සේ හතර යනවා AB යන එක් විශේෂයේ සාන්ද්‍ර වෙනස් නොකොට C සාන්ද්‍රයේ තුනක් වැඩි කරාම R කී ගුණයක් වැඩි වෙනවද? ඒ වගේම මම නිකන් කියා දෙන්නම් මෙතන මතක කරගන්න. හරි? හිතන්නකෝ මෙතන Z ආවා කියලා. අපි දුන්නේ Z ආවේ 1යි කියලා. හරි? නිකන් මම දන්නේ Z එක දෙන්නේ කියලා හරිද? එතකොට හිතන්නේ Z එක ආවා කියලා. දැන් මෙතන කියන විදිහට A හා B වල සාන්ද්‍ර වෙනස් නොකරයි. එතකොට A B ගේ සාන්ද්‍ර වෙනස් නොකොට C සාන්ද්‍රයේ 3 ගුණයක් වැඩි කළ විට R කී ගුණයක් වෙනවද? මෙන්න මෙයාගේ සාන්ද්‍රණයේ 3 ගුණයක් වැඩි කරොත් R කී ගුණයක් වෙනවද? එතකොට මෙයා 3ෙන් වැඩි වෙනවා කිය පළවෙනි බලය. 3 1 3මනේ. එහෙනම් R 3 ගුණයක් තමයි වැඩි වෙන්නේ. හිතෙන් යන්න පුළුවන් ඒ MCQ එකේ මාලා තියෙනවා. හරිද? මෙතන පුරුට ගාන හදලා පෙන්නන්න ඕනේ නැහැ. තර්ක කියන්නේ. හරි? තර්කයෙන් විස්තර කරලා ගොම ලකුණු ටික ඔක්කොම දෙනවා. පැහැදිලි? දැන් ගාන හදලා පෙන්නනකොට මේ වගේ කොටසකදී හදලා පෙන්නන්න පුළුවන් ඕන නම්. හැබැයි තර්කයෙන් කියනවා නම් පැහැදිලිව කියන්න ඕනේ. සීඝ්‍ර ප්‍රකාශනයේ පහත පරිදියේ එන උත්තර දාලා එබැවින් මෙන්න මේ දෙන්න නියද නිසා R සමානුපාතික වෙන්නේ මෙයාගේ වෙන්නේ මේ බලයට. එහෙනම් මෙයා වෙන මෙච්චරක් වැඩි කරද්දි මේක මෙච්චරක් වැඩි වෙන හින්දා ආරම්භකගේ මේ ගුණෙකින් මෙයා වැඩි වෙනවා කියලා කියන්න පුළුවන් වැඩි. පැහැදිලි? MCQ පහුගිය අවුරුද්දේ ඒ වගේ ආවදී කොහොමද? පැහැදිලිද? මම ඔයාලට කිව්වේ මේක. දැන් අහන්න එපා ඉසෙට් දෙන්න එකද කියලා. ඒක ඔයා හොයලා ගන්න හරියද? මම උදාහරණ කියන්නේ මම ගානේ සුළු කරේ නැහැ. හරි? හිතන්නකෝ මෙතන C ගේ පෙළ 1 කියලා අපට ආවා කියලා. ඒක හතරෙන් කොටස කියන්නේ A හා B යන එක් විශේෂයේ සාන්ද්‍ර වෙනස් නොකොට C සාන්ද්‍රයෙන් 3 ගුණයක් වැඩි කළ විට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව ආරම්භකයෙන් කෙසේ වෙනස් වේ? හරි? ඉතින් යම් විශයක් එක R තිබිලා ඒ R එක කී ගුණයක් වෙනවද? C 3 ගුණයක් කරොත් එimhe C සාන්ද්‍රයට. මේව වෙනස් කරන්න නැතුව හැබැයි. එතකොට මේක 3ෙන් වැඩි වෙද්දි 3ේ පළවෙනි බලය 3 ගුණයක් තමයි R 3 වෙනස් වෙන්නේ. ඔයා හිතන්න C ගේ පෙළ දෙකක් ඇවිල්ලා තිබුණා කියලා. දැන් මොකක්ද උත්තරේ? C ගේ පෙළ දෙකක් ඇවිල්ලා තිබුණා මොකද ඔයා හිතන්නේ? එහෙනම් AB ගේ සාන්ද්‍ර වෙනස් කරන්නේ නැතුව C ගේ සාන්ද්‍රණය 3 ගුණයකින් වැඩි කරනවා. මොකද හිතන්න C ගේ සාන්ද්‍රණය 3 ගුණයෙන් වැඩි වෙනවා. හැබැයි වර්ගයෙන් හින්දා 3ේ වර්ගය මොකද වෙන්නේ? 3ේ වර්ගය 9ක් වෙනවා. එතකොට මොකද මේ පැත්ත 9 ගුණයක් වෙනවා. මේ පැත්ත R මොකද වෙන්න ඕනේ? R 9 ගුණයකින් වැඩි වෙන්න ඕනේ. දැන් උත්තරේ 9 ගුණයක් නේ. පැහැදිලිද මේ කියන්නේ? හරි. හිතන්නකෝ ආර C ගේ පෙළට 3 ආවිල්ලා තිබ්බයි කියන්නේ. C ගේ පෙළ හිතන්න 3 ආවිල්ලා තිබ්බා කියන්නේ. එහෙනම් මොකද්ද ගානේ උත්තරේ? ගානේ කියන්නේ A හා B සාන්ද්‍ර වෙනස් කරන්නේ නැතුව C වල සාන්ද්‍රය 3 ගුණයක් වැඩි කරනවා. එහෙනම් C ගේ සාන්ද්‍රය මේ වෙනස් කරන්නේ නැහැ. C ගේ සාන්ද්‍රය 3ෙන් ගුණ කරනවා. හැබැයි පෙළ 3ක් නම් C ගේ එතකොට 3ේ ගණය නේද? එතකොට 3 වල 3 තුන 27ක් කරනවා නේද? පැහැදිලි මේ කියනවා. එතකොට 3ේ ගණය ඕනේ ඔයා ගන්න. එතකොට 27 ගුණයක් නේ. 3 ගණය 27ක්. එතකොට මේ පැත්තත් 27 ගුණකින් වැඩි වෙනවා. කියන්නේ ආරම්භකයට වඩා සිද්ධාර්ථය R එක 27 ගුණයක් වැඩි වෙනවා. ඔය දෙක තර්ක වලින් ගණන් හදන්න පුළුවන් මේ අර එක එක තියරි වලින් එන්න පුළුවන් ගණන් විදි මම මේ විතර සාකච්ඡා කරන්නේ. අර සාකච්ඡා කරපු ගමන් මම ආයෙ කරන්නේ නැහැ. එතකොට දැන් ඕකේ අන්තිම කෑල්ල ටිකක් පැහැදිලි මදියයි. අර දැන් කියා දීපු තියරි එකත් එක්ක කියන්නේ ටිකක් එක හිතලා කරන්න ඕන කොටස අන්තිම කොටස බලන්න ඕනේ. ඉහත ප්‍රතික්‍රියාව පහත දී ඇති මූලික පියවර හරහා සිදුවිය යයි උපකල්පනය කර ඇත. හරි මතකනේ? මූලික ප්‍රතික්‍රියාවකදී පෙළ හොයන්න ඕනේ. පෙළ කෙලින්ම ස්ටොයිකියෝමෙට්‍රික සම්මුණ වලට සමානයි. හරිද? එතකොට අර A ධන B ධන C වලින් ඵල ලැබෙනවනේ. A ධන B ධන C වලින් ඵල ලැබෙන එක එකපාරට වෙන්නේ නැහැලු. පියවර 4ක් ඔස්සේ සිදු වෙන්නේ. හරිද? ඒ එක් පියවර මූලික පියවර ප්‍රතික්‍රියාව කියලා කියනවා. එතකොට ඔයා දන්නවා මූලික ප්‍රතික්‍රියාවලදී හරි කියන්නේ තනි පියවරෙන් සිදු වෙන ප්‍රතික්‍රියාවලදී පෙළ සමානයි ස්ටොයිකියෝමෙට්‍රික සම්මුණ වලට. එතකොට හැබැයි මේ පියවර 4ම අදාළද? නැහැ. මතක් කරගන්න. මුලින්ම කියන A ධන C වලින් x ලැබෙන එක සමතුලිත පියවරක්. ඊට පස්සේ x ධන C වලින් y එක සමතුලිත පියවරක්. ඊට පස්සේ y ධන B z එක සෙමින් සිදුවන පියවරක්. ඊට පස්සේ z
ධන C ධන B හොම කියලා කියනවා එකක් පියවරක්. ඒතර පියවර 4කින් සිද්ධ වෙන්නේ. මේ පියවර 4 මූලික පියවර ප්‍රතික්‍රියා. හරිද? අපිට වැදගත් වෙන්නේ මොන පියවරද? පියවර කීපයකින් සිද්ධ වෙන ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපාන මොන පියවරද? සෙමින්ම සිද්ධ වෙන පියවර. ඒ තමයි වේග නිර්ම පියවර. වේග තීරක පියවර නේ. එතකොට පියවර 4ක් සිද්ධ වුණාට අපි මේ පියවර 4 ගැන වද වෙන්නේ නැහැ. මෙතන අපි ගණන් ගන්නේ සෙමින්ම සිදු වෙන පියවර විතරයි. එහෙනම් මොකක්ද සෙමින් සිදු වෙන පියවර? y ධන b z කියන පියවර. හරි? y ධන b z කියන පියවර විතරයි අපි ගණන් ගන්නේ. පැහැදිලිද? එතකොට ඔන්න ඔය පියවර විතරයි අදාළ වෙන්නේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට. හරි? මුලින්ම අහනවා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය නිර්ණය කරන්නේ කොහොමද පියවරද? මෙන්න මේ පියවර සෙමින්ම සිද්ධ වෙන පියවර. පැහැදිලි? ඊට පස්සේ එම පියවරේ ශීඝ්‍රතාවයට ප්‍රකාශනයක් ලියන්න පුළුවන් නේ. මේ පියවරේ මේක මූලික ප්‍රතික්‍රියාවක් නේ. මූලික ප්‍රතික්‍රියාවකදී r සමානයි ශීඝ්‍රතාවයේ සිම්පල් k වාරයක්. එතකොට y ගේ එක්කෙනා හින්දා 1යි හින්දා y ගේ පළවෙනි බලය b ගේ 1යි b හින්දා පළවෙනි බලය. ජලීය මාධ්‍ය කියලා කියපු හින්දා උඩම ගානේ ඔක්කොට මේ එක දාගෙන යනවා. පැහැදිලි? එතකොට මේ ඒ ටික හරි. පැහැදිලි? එතකොට අර දෙනවා කෙලින්ම r සමානයි k වාරයක් මේ y සාන්ද්‍රණය වාරයක් b සාන්ද්‍රණය කියලා ගන්නවා. මොකද 1යි b 1යි y හින්දා මූලික පියවර ප්‍රතික්‍රියාව හින්දා පෙළ සමානයි ස්ටොයිකියෝමීටර් සමනය වලට. හරිද? එතකොට මේ අන්තිමට කියනවා මෙන්න මේක පාවිච්චි කරලා අර අපි ගත්තනේ පෙළ හොයලා A ගේ B ගේ C ගේ පෙළ හොයලා ප්‍රකාශනයක් උඩ අන්න ඒකත් එක්ක මේ ඒ වගේ වෙන ප්‍රකාශනයක් ඔප්පු කරලා පෙන්නන්න. හරි? එතකොට මෙන්න මේමයි හිතන්න වෙන්නේ. මම ආයෙ කියන්නම්. දැන් අපි ගත්තනේ පෙළ හොයලා R සමානයි k වාරයක්. දැන් මගෙන් අහන්න එපා එතන k එකද මේ k එක කියලා. එහෙම කියන්න බෑ හොඳේ. මෙතන වෙන k අකුරක් අර අතන තියෙන k අකුර අපිට මේ ආගේම කියලා කියන්න බෑ. හරිද? එතකොට මොකද එතන ගත්ත ප්‍රකාශනය වෙනස්. එතන මොකද ගත්ත ප්‍රකාශනය? r සමානයි k වාරයක් සිම්පල් k වාරයක් a ගේ x b ගේ y c ගේ z x y z අගයන් තුනක් කලින් ඔයා දැන් හොයලා හරිද? එතකොට ඔයාලට කරන්න තියෙන්නේ හරි අන්න ඒ ප්‍රකාශනය ඔයා උඩ අරන් තියනවනේ. හරි ඒකට අමතරව තව ප්‍රකාශනයක් ඒ වගේ එකක් ගන්නලු මේ මෙන්න මේක ඇසුනේ. හරිද? හැබැයි මොක ගත්තත් ඔයාලට එන්න ඕනේ මේක ඇසුරින් ගත්තත් ඔයාලට එන්න ඕනේ මොකද්ද? r සමානයි k වාරයක් අපි ඉස්සෙල්ලා ගත්තානේ a ගේ x b ගේ y c ගේ z කියලා. හරි? කොහොම ගත්තත් ඔයාලට එන්න ඕනේ r සමානුපාතිකයි කියලා මෙන්න මේ ටිකට. හරි? ඔය xy z ආපු උත්තර ටික හදලා ගන්න මම මෙතනින් බලලා කියන්නම් උත්තර එන්න ඕනේ මොනවද කියලා. හරි? ඒක සුළු කරාට පස්සේ ඇවිල්ලා තින්නේ xy z වලට ඇවිල්ලා තිනවා a ගේ පෙළ 1යි b ගේ 1යි c ගේ 2යි කියලා. හරි? ගාන හැදුවට පස්සේ ඇවිල්ලා තිනවා a ගේ පෙළට 1 b ගේ පෙළට 1 එන y ට 1 z c ගේ පෙළට 2 කියලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ පාර දැන් අහනවා මේ මාර්ග කොහොමද කියලා. ඒක තමයි ඊපාර වීඩියෝ එකේ බෙදලා පෙන්නන කොහොම ගණන් හදන හැටි බෙදන හැටි බව ආයන්න දැම්ම කියාගෙන අද වෙලාවක් නැති හින්දායි මම උත්තරේ විතරක් කිව්වේ. මොකද ඊගා කොටසට ඕනේ හින්දා. හරි? එතකොට මේ ඔයා දැන් කලින් මේ වගේ උත්තර අරන් ඇති x සමානයි 1 y සමානයි 2 z සමානයි 2 කියලා උත්තර අරන් ඇති. හරිද? එතකොට එක ඉතින් කියන්න ඕනේ නෑනේ. ඔන්න ඕක තමයි ශීඝ්‍රතා ප්‍රකාශනයේ උඩ ආවේ. හරිද? එතකොට ඔන්න ඔය වගේ වෙන ප්‍රකාශනයක් ගන්නලු මෙන්න මේක ඇසුරේ. පැහැදිලිද? ඒක නෑ පොඩ්ඩක් අමාරු වෙන්නේ ගන්න පොඩි උපකිරීමක් තියෙන. හරිද? එතකොට දැන් මොන ප්‍රකාශනය ගත්තත් මොකක්ද ඔයා පෙන්නන්න නම් තියෙන්නේ? ඔයා අවසානයේ පෙන්නන්නේ r සමානුපාතිකයි a සාන්ද්‍රණයේ වාරයක් b සාන්ද්‍රණයේ වාරයක් c සාන්ද්‍රණයේ වර්ගයට කියලා. මොකද මේක නියතයක් නේ. හරිද? මේකේ නියතයක් තියෙනවා. ඒක තමයි ඉස්සෙල්ලා කිව්වේ. මේ නියතෙවද මේ තියෙන්නේ k කියලා ගත්තට නෑ. හරිද? පොදුවේ ශීඝ්‍රතා නියතයගේ සිම්පල් කියන්නේ මේක එක මේවට අදාළවනේ කිව්වේ. මේක එක වෙනා තියෙනවා. හරිද? මේ අවස්ථා දෙකකදී ගත්ත k නේ. පැහැදිලිද? මේ ඉලක්කම මේ ඉලක්කම වෙනස්. හරි? කොහොමද මේක නියතයිනේ. එහෙනම් අපි පෙන්නන්න ඕනේ
R සමානුපාතිකයි A සාන්ද්‍රණයේ වාරයක් B සාන්ද්‍රණයේ වාරයක් C සාන්ද්‍රණයේ වර්ගය කියලා පෙන්වනවා නම් වැඩේ කොට. ඒකට වෙන මේකත් උදව්වට ගන්න උපකරණ පෙන්වන්නේ. ඒතර ගානේ කොහොමද හිතන්නේ මේ වගේ ගාන? හරි. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට නම් අනිත් පියවර බලපාන්නේ නැහැ. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට බලපාන්නේ සෙමින්ම සිදුවන පියවර. ඒ කියන්නේ වේගයෙන් එන පියවර විතරයි. නේ? අනිත් පියවර බලපෑමක් නැහැ. එතකොට අපි ලියාගත්ත වේගයෙන් එන පියවරේ වෙන්න ශීඝ්‍රතාව ප්‍රකාශනය එච්චරයි. සෙමින්ම සිදුවන පියවර විතරනේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට බලපාන්නේ. එතකොට සෙමින්ම සිදුවන පියවර තමයි වෙන්න මේ පියවර. හරිද? එතෙන්දී පෙර හොයන්න අවශ්‍ය නැහැ. මොකද මේක මූලික පියවර ප්‍රතික්‍රියාවක් නේ. හරි? එතකොට සෙමින්ම සිදුවන පියවරේදී පෙර සමානයි දුරු සමීකරණ ඉලක්කමට b එකක් ඉඳ b වල 1යි y එකක් ඉඳ y වල 1යි. එච්චරයි ප්‍රකාශනය. හරිද? එතකොට ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේක සම්බන්ධ කරලා අපිට ගන්න කියනවා ශීඝ්‍රතාවයේ ප්‍රකාශනය. හරි? එතකොට දැන් අපි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට මේක විතරක් බලපෑවට ගානේ දත්ත වශයෙන් තියෙන නේද තව පියවර දෙක k අකුණු දෙකක්. සමතුලිතතා නියතේ අර kc කියලි මතකද? හරි? අම්ල ප්‍රශ්න සමතුලිතතා වීඩියෝස් ටික බලනවා නම් ඒක සාමාන්‍යයෙන් මම ka kb කියන කලින් සරලව කොහොමද සමතුලිතයකට k අකුණක් kc kb ලියන්නේ පොඩක් කියදලා ඇත්තේ. අවසන් එක බලලා ඉන්න. එතකොට ඒ පාඩම අතල්ලා දාපු කෙනෙක් ඉන්නවා සමතුලිතතාව මෙතනින් එහාට තේරුම් ගන්න බෑ අතන. හරි? ඒතර සමතුලිතතාව කියන්නේ සරල දේ. කොහොමද kc kb ලියන්නේ කියන මම කියලා දුන්නා. අම්ල ප්‍රශ්න සමතුලිතතාව වීඩියෝ සෙට් එකේ. හරි? එතකොට ඕකේ දත්ත දෙකක් දෙනවා නේද? ඔය ප්‍රතිවර්තී තල දාපු අවස්ථා දෙකක් a ධන c x කියන එකටයි x ධන c y කියන එකටයි සමතුලිතතා නේද k1 k2 කියලා එක. අන්න ඒකත් පොඩ්ඩක් පැත්තකින් ලියාගෙන බලමු. හරි? k1 කියලා මොකක්ද එන්නේ? k1 කියන එකේ දකුණු පැත්ත වම් පැත්තෙන් බෙදුවාම x සාන්ද්‍රණයේ බෙදීම A සාන්ද්‍රණයේ වාරයක් c නේද? හරිද? ඊට පස්සේ ඔයාලට k2 කියලා මොකක්ද එන්නේ? ඒකේ දකුණු පැත්තේ තියෙන y. එහෙනම් y සාන්ද්‍රණයේ භෞතික අවස්ථා නොදැම්මත් මේකේ දින ලකුණු දෙයි. මොකද ඒගොල්ලෝ දාලත් නැති හින්දා. හරිද? ප්‍රශ්න දීපු කෙනා භෞතික අවස්ථා දාලත් නැහැ. අර උඩම ජලීය කියලා කියපු හින්දායි මම වැඩි හොරලා දැම්මේ. හරි? සාමාන්‍ය භෞතික අවස්ථා දානවා මේ ෆිසිකල් කෙමිස්ට්‍රි ප්‍රශ්නකේ. හරි? මේ k ප්‍රකාශන වලට නම් අනිවාර්යයෙන්ම දාන kc kp වලට නේ. එතකොට k1 කියලා තියෙන්නේ හැබැයි k1 ට කියලා නැහැ. k1 කියන්නේ kcද kpද කියලා. ඉතින් පීඩනයක් නැහැනේ ජලීය මාධ්‍ය ප්‍රතික්‍රියාවකට. එහෙනම් kp වෙන්න බෑනේ පැහැදිලිද? සමතුලිතතාවයේදී සාන්ද්‍රණය ඇසුරෙන් kc කියලාත් ගන්නවා. පීඩන ඇසුරෙන් kp කියලාත් ගන්නවා. හරි? එතන මෙතන kp වෙන්න බෑ. මොකද මේක ජලීය ද්‍රාවණයේ ප්‍රතික්‍රියාවල උඩම ගිහින් ඉඳලා ජලීය මාධ්‍යද අපි පීඩනයක් කතා කරන්නේ. පීඩනයක් කතා කරන්නේ වායු වලටනේ. ඒකිට මේක මේ kc තමයි මේ k1 කියලා දෙන්නකොට k1 කියලා කියන්නේ kc එකක්. ඒතර k1 කියලා කියන්නේ දකුණු පැත්තේ සාන්ද්‍රණය වම් පැත්තෙන් බෙදලා මම ප්‍රතික්‍රියාව ලියුවේ නැහැ. පොඩ්ඩක් ලියුවේ නැහැ. ඔයා බලා ගන්න. a ධන c ප්‍රතිවර්තී x කියන එක ඊට පස්සේ බලුවා x ධන c ප්‍රතිවර්තී y කියන එක. මේක k2 නේ. කොහොම ලියුවා? ඒක දකුණු පැත්තේ තියෙන y x ධන c වම් පැත්තේ කොට x වාරයක් c. පැහැදිලිද? එතකොට ඔය x කියලා එකක් කොහොමත් අදාළ නෑ නේද මේ මෙතනට. ABC නම් අවුලක් නෑ ප්‍රතික්‍රියාවේ ඉන්න උඩින් සම්බන්ධයක් නැහැනේ. R සමානයි k වාරයක් R සමානයි k වාරයක් මොකක්ද? A සාන්ද්‍රණයේ වාරයක් B සාන්ද්‍රණයේ වාරයක් C වර්ග කියලා ගත්තම. ඔය x කියන එකක් නම් කොහෙත්ම අදාළ නෑ නේද? ඒතර ඔන්න දත්ත ටික ඔච්චරයි. හරි? දැන් මේ ඔප්පු කිරීම කරන්න තියෙන අපි ගාගෙන දත්ත අපේ තියරි දැනුම ඔච්චරයි. හරි? මූලික පියවර ප්‍රතික්‍රියාව මේකෙනින්ද කියන්නේ sorry. මොකද මේකෙන් එන පියවර සෙමින්ම සිදුවන පියවර මේකෙනින්ද ඒකෙදි පෙළ හොයන්න දෙයක් නැහැ. පෙළ සමානයි y එකක් ඉඳ y එක පෙළ එකයි b එකක් ඉඳ b පෙළ එකයි. එහෙනම් අනේ සෙමින්ම සිදුවන පියවරමක් තමයි සමස්ත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව කතාව වදින. ඒකින්ද අපිට ලියන්න පුළුවන් ඉතින් ප්‍රකාශනයක් r සමානයි k වාරයක් y වාරයක් b කියලා සාන්ද්‍රණය. හරිද? එතකොට මේ ගානේ දත්තවල දුන්නා ප්‍රතිවර්ත ප්‍රතික්‍රියා දෙක. සමතුලිතතාවයත් එක. ඕවා දෙන්නේ නැත්තේ ඕන හින්දානේ එමය හිතන්නේ. එම උපාපනය කළා ගන්න හදන්නේ නේද? ගානේ දත්ත වශයෙන් k1 k2 කියලා අපිට දෙනවා ප්‍රතිවර්ත ප්‍රතික්‍රියා සමතුලිත පියවර දෙකක්. එතකොට අනිවාර්යෙන් ওই k1 k2 වල ප්‍රකාශක දෙක හරියට උගල ලියා ගන්න පුළුවන්. මෙතනින් එහාට තේරෙන්නේ නැත්නම් අතහැරලා යන්න මොකද ලකුණු වලින් කොටස මේ වටිකට හම්බෙලා නැහැ. කියන්නේ මේ ප්‍රශ්නේ ලකුණු 85ක ප්‍රශ්නයක්. මේ ලකුණු 85න් අනිවාර්යෙන්ම 70ක් 75ක් දැන් අරන් ඉවරයි. ඔයාලට මෙතනින් එහාට ගොඩක් වෙලා යනවා වගේ නම් හිතන්න සංකීර්ණයක් වෙන හොඳම දේ වෙලාව නාස්ති වෙනකොට ඊගා ප්‍රශ්නේ යන්නේ. හරිද?
නමුත් මේක මෙතනින් යට හදන්නත් ඔය කියන තරම් අමාරු නෑ. කොහොමද? දත්ත වශයෙන් මේ ශීඝ්‍රතා ප්‍රකාශනයේ දින මෙන්න මේ පියවරේ සම්තුලිතානියද K1 K2 මෙන්න මේවා තියෙනවා. ඔයාලට බැලු බැලමට පේනවා. x කියලා එකක් ගාව ගත්තොත් නම් මේවයි ආවට වැඩේ අවුල් නේද? මොකද x කියලා පදයක් අර උඩ මේකෙත් නෑ. උඩ අපට ආවේ r සමානයි k වාරයක් a සාන්ද්‍රණය b සාන්ද්‍රණය c වර්ග. නේ? උඩ මම කිව්වේ අර අපි මුලින්ම හෙව්වේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතා ප්‍රකාශනයේ r සමානයි කියලා. අන්න ඒකදී අපට ආවේ ABC විතරයි. x කියලා කොහෙත්ම නැහැ. y නැහැ. හැබැයි y මේකේ හරි තියෙනවනේ. එහෙනම් x කියන එක වැඩේට අවුල් නේද? මොකක්ද ප්ලෑන් එකක් එන්නේ නැද්ද? මේක දිහා දැක්කම එනවා. හරි. ඒ y පදේ නම් මේකේ තියෙන හින්දා අපිට මොකක් හරි එකට ප්ලෑන් එකක් දෙන්න පුළුවන් නේ. තේරෙනවද මේ කියන එක? හැබැයි මේ අර උඩේ කේවත් මොකවත් x කියලා එකක් නැහැ නේ. ඒ x එක අයින් කරගන්න විදියක් නැද්ද? පුළුවන් හැබැයි හොඳට වෙලොත් කොහොමද? ඔයාලට පුළුවන් නම් මෙන්න මේ 1 2 ගුණ කරලා දාන්න. මේකේ ඉරෙන් උඩ x මේකේ ඉරෙන් යට x නම් කපලා දාන්න පුළුවන් නේද? ඇයි අපිට මේ x කියලා එකක් આવකින් වැඩි අවුල් නැහැ. x කියලා එකක් අපිට අවශ්‍ය නැහැ නේ. අර කිසිම ප්‍රකාශනයේ x කියලා පදයක් ඇවිල්ලා නැහැ නේ. මේකටත් අදාළ නැහැ x කියලා එකක්. පැහැදිලිද? එතකොට මේ x කියන පදය අයින් කරගන්න විදියක් කියන්නේ මේකේ ඉරෙන් උඩ x මේකේ ඉරෙන් යට x නේ. ගුණ කරාම හරියන්නේ 1 2 දෙන්න ගුණ කරාම මොකක්ද දෙන්නේ? අන්න x මේ x කැපිලා කියලා මොකක්ද දෙන්නේ? k1 වාරයක් k2 සමානයි කියලා ඔයාලට එනවා මොකද්ද? මෙතන ඉරෙන් උඩට එනවා y නේ. පහළට එනවා. so සීට් කැපෙනවා නේද? so සීට් කැපිලා යනවා. හරි? නෑ so c වර්ගයක් එනවා නේ. ඔයාලට x පදේ කැපිලා යනවා. ඔයාලට එනවා a වාරයක් c වර්ග කියලා නේ. ඔහොම එනවනේ. හරිද? එතකොට දැන් මොකද ඉතින්? හරිනේ x පදේ ඇයි x අපි අයින් කරේ? ඒකට හේතුවක් තියෙනවා. යම් කිසි ප්‍රකාශනයක් ඔප්පු කරද්දී අපිට කිසියම් කෙනෙක් ඕන නැත්තම් එයා අයින් කරගන්න විදියක් අපි බලාගන්න බෑ. කපලා ගන්න දේවල් බලාගන්න බෑ. x කියන එකක් අර උඩම ශීඝ්‍ර ප්‍රකාශනයේ නෑනේ. r සමානයි k වාරයක් a ගේ පළවෙනි බලය b ගේ පළවෙනි බලය c ගේ වර්ගනේ. එහෙම නෑ ආවේ ආයේ ශීඝ්‍ර ප්‍රකාශනය. ගාන සුභාම සුදුම ප්‍රස්තාරේ මෙසොල් නිවාපුවේ. එතකොට ඔයාලට දෙන x පදයක් ඕනම නෑ. හැබැයි ඉතින් අපි අර අපිට ගානේ දත්තයක් වශයෙන් සමතුලිත පියවර 2ක් 5ක් දක්වා ඇත k1 k2 කියලා අපිට දීපින් අපි පොඩි කනෂොට් එකක් දුන්නා. ඒ ප්‍රකාශන දෙක ලියන්නේ. හරිද? x එකක් අදාළ නැති ඉඳන් අපිට අර උඩම ප්‍රකාශනයේ දෙක අපි කපලා දැම්ම මේ විදිහට. හරිද? එතකොට උඩම ප්‍රකාශනයේ ඇත්තටම y එකකුත් නැහැනේ. උඩම අපට ආපු ශීඝ්‍ර ප්‍රකාශනයේ r සමානයි a සාන්ද්‍රණ්‍ය වාරයක් b සාන්ද්‍රණ්‍ය වාරයක් c ගේ වර්ගය කියන එකට y එකකුත් නැහැනේ. එතකොට ගොඩ නේද? y එකක් අපිට නැති කරන්න පුළුවන් නේද? මෙතන මේ y එක උක්ත කරලා මෙතනට ආදෙන්න කරොත් එහෙම. පැහැදිලිද මේ කියන එක? y සමානයි කියලා ඔයාලට එනවනේ. ඒතර y එකත් අපිට මෙතනින් අයින් කරගත්තොත් abc පද විතර නේද තියෙන්නේ? y කියලා කියන්නේ k1 k2 වාරයක් a වාරයක් c වර්ග නේද? පැහැදිලිද? දැන් ගොඩයි කියලා වෙන්නේ මෙන්න මෙතන y මකලා ඔයා දැම්මොත් එimhe k1 k2 ac වර්ග කියන එක පැහැදිලිද? k1 k2 නියත මේකත් නියත. එහෙනම් සමානුපාතික සම්බන්ධයක් r ට අපිට √1 කියලා ඔප්පු කරන්න පුළුවන් නේද? මේ ප්‍රශ්නේ අහන්නේ පොඩක් තේරුම් ගන්න. ප්‍රශ්නේ අහන්නේ අර අන්තිම කොටසේ හරි? ඒ කියන්නේ උඩ අහපු ප්‍රතික්‍රියා ශීඝ්‍ර ප්‍රකාශනය b දෙක කොටස කියන්නේ ඒකනේ. අපි උඩම ඔප්පු කරපු ශීඝ්‍ර ප්‍රකාශනය හරිද? ව්‍යුත්පන්න කරලා පෙන්නන්නලු ABC පද ඇසුරෙන් මෙන්න මේවා යොදාගෙන. ඒ කියන්නේ අර පොඩ්ඩක් ප්‍රශ්නේ අහපු විදිහ පැහැදිලි සහිතයි. හරිද? මෙතන අහලා තියෙන්නේ අපි දැන් ඔයා මයින් අහන්න එපා. ඇයි ව්‍යුත්පන්න කරන උඩේ හෙව්වා නේද කියලා. ඒක තමයි කියන්නේ. හරිද? උඩේ හෙව්වා අපි වගෝ භාවිතා කරලා හෙව්වනේ මේ 1 2 3 4 සමීකරණ හතරක් කරාම බෙදලා ඉවරලා අපි එක්සර්සයිස් එක හෙව්වනේ. පරීක්ෂණාත්මකව හොයපු අගයන් ටිකනේ අවිලා තින්නේ. දැන් ඔප්පු කරලා පෙන්නනවා මේකේ නම කියන්නේ. හරිද? පැහැදිලිද? ඒකට අපිට දත්ත වශයෙන් දෙනවා මේ ප්‍රතික්‍රියා පියවර හතරක් ඔස්සේ සිදු වෙනවා. ඒක එක පියවරක් සෙමින් සිදු වෙනවා. එහෙනම් සෙමින් සිදුවන පියවරේදී අපිට පෙළ ගන්න අවශ්‍යතාවයක් නැහැ. කිලින්ම පෙළ සමාන ස්ටොයිකියුලික සම්මුණ වලට කියලා ඒකට ප්‍රකාශනයක් ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ සමතුලිත පියවර දෙකක් කියලා දීපුවත් අන්දරේදී අපිට කිලින්ම k1 k2 කියලා නියත දෙකක් දීපින්න සමතුලිතතාවය තියෙනවා. හරිද? kc ප්‍රකාශනය ලියාගෙන එතනින් අපිට අවස්ථා දෙකක් ගන්න පුළුවන්.
ඊට පස්සේ මේ ඔප්පු කරන්න යන ගමනේදී x කියලා පදයක් කොහොමත් නැහැනේ. අපි x එක අයින් කරගත්තා මේ දෙන්න මොන කරලා ඉවරලා. ඒ මොකද x කියන එක අපිට නැහැනේ වල උඩමාපු උත්තරේ. උඩමාපු උත්තරේ r සමානයි k වාරයක් a b c වර්ගනේ. ඒක න්යාය අපිට. ඒක x පදයක් නැහැනේ. ඒකින්ද මොනම දේ x එක නම් කෙලින්ම අයින් කරගන්න පුළුවන්. මොකද උඩයි x මෙතන මෙතන අපිට x කපලා දාන්න පුළුවන් වැඩි කරාම මේ දෙන්නනේ. ඊට පස්සේ දැන් අපිට සිද්ධියේ තියෙන්නේ මෙන්න මේකයි මේකයිනේ නේ අපිට ගානේ දාන්න. දැන් උදව්වට ඉස්සරහට යන දෙන්නේ මෙන්න මේකයි මේකයි. එතකොට y කියලා පදේකුත් ඇත්තටම අන්තිම අර උඩාපු උත්තරේ නැහැ. උඩාපු ශීඝ්‍රතා ප්‍රකාශනයේ y කියලා එකක් එන්නේ නැහැ. ප්‍රතික්‍රියාවේ සමස්ත ශීඝ්‍රතා ප්‍රකාශනයේ y කියලා එකක් එන්නේ නැහැ. එතකොට y එකත් අපිට අයින් කරගන්න පුළුවන් නේද? මෙන්න මෙතන y කියලා එක උත්තර කරා මෙන්න මේක දැම්මට පස්සේ. දාලා බලන්න. හරි? y කියන එක උත්තර කරගෙන ඒ y ආදේශ කරන මෙතනට. හරි? මම ආයෙ කරලා ලියන්න. එතකොට ඔයාලට ඇවිල්ලා තියෙනවා r සමානයි k වාරයක් y කියන්නේ මොකද්ද? y කියලා කියන්නේ k1 k2 ac වර්ගනේ. හරිද? b පදේ මොකද තියෙන්නේ? දැන් හොඳට පේන්නේ නැද්ද අපි ඔප්පු කරලා ඉවරයි කියන්නේ? ඇයි? k1 උත් නියතයක් k2 උත් නියතයක් සිම්පල් k නියතයක් ඔක්කොම නියත නේද? මේ සියල්ලම නියත නේද? මේ තුනම නියත. එක වචනින් කියන්න සිම්පල් k ශීඝ්‍රතා නියතයක් k1 k2 කියන්නේ kc කියන්නේ සම්පූර්ණතා නියත. හරිද? නම් මේ සියල්ල නියත නම් හරිද? අපිට කෙලින්ම කියන්න පුළුවන් r සමානුපාතිකයි නේද? a ගේ සාන්ද්‍රණයේ පළවෙනි බලය. හරි? c ගේ සාන්ද්‍රණයේ වර්ගය. b ගේ සාන්ද්‍රණයේ පළවෙනි බලය. අපිට උඩ ආවේ ඕකම නේද? එහෙනම් ඔප්පු වුණා නේද? ගානේ වගුවට යටින් පෙළ හොයන්න කියලා ABC ට සාපේක්ෂව අපිට ආවේ මොකක්ද? A ගේ පෙළ 1යි, B ගේ පෙළ 1යි, C ගේ පෙළ 2යි නේද? එහෙනම් ඒකම ඔප්පු වුණාද R සමානුපාතිකයි A ගේ පළවෙනි බලය, B ගේ පළවෙනි බලය, C ගේ වර්ගය කියන්නේ. එහෙනම් හරියට ඔප්පු කරලා තමයි තියෙන්නේ. ඒ අන්තිම කාලේ මම සාරාංශ කතා කරනවා. ඇත්තට මේක ගණන් හදන්න පටන් ගන්නේ කනාෂොට් වලින්. හරි? මේකේ තියරිය මොකද්ද? පියවර 4කින් ප්‍රතික්‍රියාව සිද්ධ වුණා. එක පියවරක් සෙමින්ම සිදු වුණා. එතකොට සෙමින්ම සිදු වෙන පියවරමක් තමයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතා සඳහාපවතින එක වේගන යන පියවර. එතකොට මේ සියල්ලම මූලික ප්‍රතික්‍රියා කියලා දීපින්න පෙළ හොයන අවස්ථාවක් නැහැ. එතකොට සෙමින්ම සිදු වෙන පියවරේ නම් පෙළ සමානයි ස්ටොයිකියමේටික් සංගුණක වලට ඔන්න ප්‍රකාශනය ලියු වේගසුරෙන්. හරිද? මේ ලිව්වේ පටල ගන්නවා මේ ලිව්වේ සෙමින්ම සිදු වන පියවර සඳහා ශීඝ්‍රතා ප්‍රකාශය. පැහැදිලිද? එතකොට අපි උදාහරණ දෙන මොකද්ද? සමස්ත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා ප්‍රකාශනය. R සමානයි k වාරයක් A සාන්ද්‍රණයේ වාරයක් B සාන්ද්‍රණයේ වාරයක් C සාන්ද්‍රණයේ වර්ගය. කියන R සමානුපාතිකයි A සාන්ද්‍රණයේ වාරයක් B සාන්ද්‍රණයේ වාරයක් C සාන්ද්‍රණයේ වර්ගය කියන්නේ. පැහැදිලිද? එතකොට අපි අර K1 K2 කියලා KC ප්‍රකාශන දෙක ලියාගත්ත කනාෂොට් එකක් මේක ලියාගත්තා. ඒ KC K1 K2 ලියුවට පස්සේ තේරෙනවා අපිට x පදයක් ඕනෙත් නෑ මේ අන්තිම උත්තරේ නෑ x පදේ කපලා දාන්න පුළුවන් මේ K1 K2 ගුණ කරන් පස්සේ ඊට පස්සේ අපිට තේරෙනවා y පදේකුත් අන්තිම උත්තරේට ඕන නෑ කියලා. එතන සුළු කරන අර K1 K2 වල ගුණ කරලා යාපුවෙන් අපිට තේරෙනවා එතන y එක උත්තර කරගත්තට පස්සේ තියෙන්නේ මේ y වෙනුවට දාන්න පුළුවන් අර K1 K2 KC වර්ග කියන කොටස. එතකොට ඒක දැම්මම පස්සේ මේ y වෙනුවට ඔයාලට ගෙන්න ලැබෙනවා r සමානයි සිම්පල් k වාරයක් කැපිටල් K1 K2 වාරයක් මොන ඔය ටික. එතකොට මේව ඔක්කොම නියත නේද? මේවා සියල්ල නියත නම් අපිට කියන්න පුළුවන් මොකද r සමානුපාතිකයි a ගේ සාන්ද්‍රණයේ වාරයක් b ගේ සාන්ද්‍රණයේ වාරයක් c ගේ සාන්ද්‍රණයේ වර්ගය. මේක තමයි අපිට උඩ ආවේ. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා ප්‍රකාශන කළා මේක තමයි අපිට ආවේ. එහෙනම් අන්න ඔප්පු කරා. හරිද? ඒක අන්තිම කාලේ ටිකක් අමාරුයි කියලා හිතන්න පුළුවන් කෙනෙක්ට ආයෙ බලන්න බලන්න අද විදියත් එක්ක. එහෙනම් හරි පළවෙනි වීඩියෝ එකත් මම හිතන්නේ හොඳයි ආයෙ කරලා පොඩ්ඩක් බලලා ඉගෙන බලපු කට්ටිය උනත් මොකද දිගටම මේ පාඩමේ යන්නේ ඔය පෙළසවීම කියන එක තමයි ඊගාට ප්‍රැක්ටිකල් ටිකක් දෙනවා ප්‍රස්තාව ටිකක් මම කතා කරන්න. කියන්නේ එන්න එක ටික ඒ ප්‍රස්තාවයෙන්ම හොඳ අවබෝධයෙන් කරන්න ඕනේ. කියන්නේ මම කියන අමාරුයි කියන නෙමෙයි කියන්නේ හොඳ අවබෝධයෙන් හොඳ කල්පනාවෙන් කරන්න ඕනේ. ඒකින්ද මේනක ඔයගොල්ලෝ ඔක්කොම ටික පෙළ සම්බන්ධ පොදු ප්‍රකාශනේ ඊට පස්සේ පෙළ හොයන්න නැතුව ෂේප් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පෙළ ස්ටොයිකියෝමෙට්‍රික් සංගුණක තුල සමීකරණ ඉලක්කවට පෙළ සමාන වෙන්නේ මොනවද? මූලික ප්‍රතික්‍රියා සහ අර අපට ආව වේගන ඉන්න පියවර කියන එක නේ සෙමින් සිදුවන පියවර. අන්නේ කතන්දර ටිකත් හොඳට මතක් කරගෙන මේ ඊගාව එකට ලෑස්ති වෙන්න පුළුවන් නම් පාස් පේපර්ස් වල ඔය චාලක රසායනික හම්බෙන ඔය වගේ වගු එහෙම එක්කෙන පෙළ හොයන ප්‍රශ්න තමන්න පුළුවන් විදිහට ප්‍රශ්න සම්පූර්ණයෙන් බැරි වෙයි කොටස් කොටස් හරි කරලා try කරලා තියාගන්න. එතකොට මම සාකච්ඡා කරන්නේ හොඳම දේ. එහෙනම් ඊළඟ වීඩියෝදී හම්බෙමු.